भगवतो अरहतो सम्मा नमो तस्से भगवतो अरहतो सम्मा नमो तस्से भगवतो अरहतो सम्मा උතුමන්ලට මොහරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවද? එනේ වහන්සේගේ එක දේශනාවක් කියනවා භාවනාවේදී අර නාසය අග ප්‍රතිනිමිෂ සබාගෙන භාවනා ක්‍රමයේ මේ දේශනාවක් කියවහමනේ ඒක අපිට තව ටිකක් භාවනා කරන ක්‍රමය ගැන ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවනේ. භාවනා කරන ක්‍රමය පැහැදිලි කරලා දෙන්නම්. භාවනා කරන්නේ මොකටද කොතෙන්ද කියන එක පැහැදිලිද? කෙනෙක් කොහොමද මුලින්ම හම්බුනේ අපිට ඒ කරුණු දේශනා කළා මුලින් දහම් කරුණු ටික කියලා දීලා ඒ කියන්නේ අපේ ජීවිතයේ තියෙන ඇත්ත නමුත් අපි නොදකින යථාර්ථයක් තියෙනවා. ඉතින් ඒ යථාභූත ස්වභාවය දැන ගැනීම දැක ගැනීම සඳහායි අපි මේ භාවනා කරන්නේ. ඒකෙදි ඉස්සෙල්ලා ඥාන දර්ශනයෙන් පටන් ගමු. අපි කියමුකෝ ඇත්තටම නොදන්නකොට නොදකින්නකොට වෙන්නේ පෙනෙන ඇහෙන හැම අරමුණක්ම උපාදාන වශයෙන් අපි අසුරු කරනවා. ඒ උපාදාන වශයෙන් අසුරු කරනකොට තියෙන දෝෂය තමයි අපිට ලෝකේ නැත්තම් භවය හැදෙනවා. මම පැහැදිලි කරලා දෙන්න. ඒ ලෝකේ නැත්තම් භවය ඇති වුණාම තමයි අපිට මේ පුද්ගල භාවයට කියන්න කරන්න අරමුණු ලෝකයක් ඉතුරු වෙන්නේ. එතකොට ධර්මයේ සඳහන් වෙන්නේ භව නිරෝධය නිවනයි. නැත්තම් ලෝක නිරෝධය ලෝකෝත්තරය කියලා ලෝකෙ. එතනදී හැම වෙලාවෙම අපිට ලෝකයේ තුල හිතින් කියින් කරන්න පුළුවන්. ඒ සඳහා නුවණක් තියෙයි. නමුත් ලෝකෝත්තර ධර්මයන් කෙරෙහි නුවණ අපිට නැහැ. අන්නේ ලෝකෝත්තර ඥාන දර්ශනය ඇති කර ගැනීම සඳහායි අපි මේ රාග දේශ මොහ කෙලෙස් ටික අඩු කරගන්නේ. ඒ සඳහායි භාවනා තියෙන්නේ. එතකොට අපි ලෝක නිරෝධය කියන එක පොඩ්ඩක් කතා කරලා බලමු. ඒකෙදී ඇත්තටම මම අතට කතා කරලා තියෙනවා. මේක උපමාවකින් විදිහට කතා කළොත් අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන් අත්දැකීම් දෙකක් තියෙනවා. විඥානය සහ ප්‍රඥාව කියලා. විඥානය කියලා කියන්නේ චක්කසෝත ගාන ජීව කාය කියන මේ ඉන්ද්‍රිය හරහා අරමුණු දැනගන්න ක්‍රමයට දැනගන්න. දැහැත් රූපයක් වෙනවා. එතකොට ඒකට කියනවා චක්කු විඥානය. ඛණ්ඩ සද්දයක් ඇහෙනක සද්දේ දැනගන්න සෝත විඥානය. මේ විදිහට එක විඥානයේ අත්දැකීම විඥානයෙන් අත්දැකීමට නැත්නම් මේ ඉන්ද්‍රිය හරහා යමක් දැනගන්න ලොකු නුවණක් ඕනේ. සංගත සත්තුන්ට ප්‍රඥාව නැත්නම් නුවණ දෙන්නේ. නමුත් විඥානයේ අත්දැකීම තියෙන්නේ. නමුත් ප්‍රඥාව කියලා කියන්නේ මේ චක්කුසෝත ආදී පංචේන්ද්‍රයන්ගෙන් ඇති කරගත හැකි නුවණක් නෙමෙයි, මට්ටමක් දැක්මක් නෙමෙයි. ප්‍රඥාව කියන එක නුවණින්මයි ඇති කරගන්න ඕනේ. ඒකට අපි කතා කරනවා දැන් අපේ ගෙවල් වල සීතකරණ තියෙනවනේ. අපි සීතකරණ එක
දොරැරියු දැන් ඇතුළත ආලෝකමත් වෙනවා. බල්බ් එකක් පත්තු වෙනවා. නේ? එතකොට ඇතුළත තියෙන බඩු මුක්ත පෙනෙනවා ආලෝකයේ පෙනෙනවා අපිට. ඒ පෙනෙන කමට කියන විඥානයේ අධ්‍යක්ෂය. දැන් චක්කු විඥාණයෙන් තමයි මේ ආලෝක වර්ණ රූපේ දකින්නේ අපි. එතකොට කෙනෙකුට ප්‍රඥාව බිඳුවක්වත්ම නැත්තම් ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට හමු වෙන අරමුණක් ඇරෙන්න අරමුණක් අතහැරුවාට පස්සේ ඇති තත්ත්වය නෝනට නගා ගන්න අපහසු නම් එබඳු කෙනෙක් හිටියොත් අපි කියන සීත කරන දොර වහනකොට දොර වැහිමයි ආලෝකේ නිවීමයි දෙක එකට වෙන්නේ. ඒ ආලෝකේ නිවුණ බව දකින්න පුළුවන් කමක් නැහැ චක්කු විඥානේ. ඒක දකින්න වෙන්නේ ප්‍රඥාවෙන් නුවණ. දැන් කෙනෙකුට නුවණ නැත්නම් දැන් දොර අරපු වෙලාවේ තිබුණු ආලෝකයක් දැකීම තියෙනවා. දොර වහනකොට නැති වුණා කියන එක පෙවුන්නේ ඒක දැනගන්න නුවණකුත් නැත්නම් පැත්තකට ගියාම දැකපු දේ සිහි කළ හැකි. දැකපු දේ සිහි කරනකොට එයාට හිතෙන්නේ තාම ලයිට් එක පොත් කියලා තියනවා වගේ. දැන් දොර වහනකොට ඒක නිවෙනවා කියලා දන්නේ නැත්නම් දැකපු අත්දැකීම සිහි කරන්න පුළුවන්. දැක්ක දැන් ආලෝකමත් පැත්තකට ගියාම දැකපු දේ සිහි කරනකොට එයාට හිතෙන්නේ මොකද්ද? තාම බල්බ් එක පොත් කියලා තියනවා වගේ. කෙනෙක් කිව්වොත් නෑ ඒක නිවෙනවා කියලා. අපි යමු ගිහිල්ලා බලමු. පත් වෙනවද නිවෙනවද කියලා බලන්න ආවොත් දොර අරපුවම පත් වෙලා පේනවා. අර මෝඩ කෙනාගේ මනසට එයාගේ මෝඩකම ඔප්පු වෙන විදිහටයි ලෝකෙ හැදිලා තියෙන්නේ. තේරුණා නේද? ඒකට එයා කියයි මේ කියන්නේ මං කිව්වේ බොරුද මේ තියෙන පත් වෙලමයි කියන්නේ. ආපහු දොර වහනකොටම නිවෙනවා. නමුත් මෙයාට දොර ඇරලා ඇහිම් බැලුවොත් මේ බල්බ් එක පත් වෙලාමයි තියෙන්නේ. හිතින් හිතුවත් පත් වෙලාමයි තියෙන්නේ. මෙයාගේ ලෝකෙට මේ බල්බ් එක නිවෙන දවසක් හම්බ වෙන්නේ නැහැ. ඕකමයි තිරසංගත සතෙකුටත් වෙන්නේ. තිරසංගත සතෙක් කැඩපතකට එගුණොත් දැන් ඡායාව වැටලා තිනවා ඇහෙන් දකින්න. එයා එතනින් යෑමයි අර කැඩපතේ තියෙන ඡායාව නිරුද්ධ වීම දෙක එකට පෙරපසු වෙන්නේ. නමුත් නුවණ නැහැ යාට දැන් මසසට පෙනෙන්නේ නැහැ නැති බව. මසසට පෙවුනේ ඇති බව විතරයි. අහකට යනකොට නැති වෙනවා කියන එක කවදාවත් මේ ඉන්ද්‍රියන්ගෙන් පංචේන්ද්‍රයෙන් දකින්න බෑ. ඒක දකින්න වෙන්නේ නුවණින්මයි. ඒ නුවණ නැති වුණොත් එයා නැති වෙන බව දකින්නේ නැති වෙන බව දකින්නේ නැහැ. ඒ වගේම දැකපු එක සිහි කරන්න පුළුවන්. නැති වෙච්ච බව දකින්නෙත් නැති වුණාම දැකපු එක සිහි කරන්න පුළුවන් වුණාම එයාට හිතෙන්නේ තාම දැකපු එක තියනවා වගේ. ඒ හින්දාම ආයෙත් කන්නාඩි දෙනකොට ඉබුණු හින්දාම හැදිලා පේනවා. එයා හිතන්නේ ආහාරෙ මෙච්චරලා හිටිය තමයි. එයා එහෙන් බැලුවත් කන්නාඩි තව කෙනෙක් ඉන්නවා, හිතින් හිතියත් ඉන්නවා. දෙවන්නේක් මෙයාගේ ලෝකෙට හිස් නැහැ. නේද? එතකොට මොකද මේ වෙලා තියෙන්නේ පංචේන්ද්‍රයන්ට හසු නොවන නුවණින් හසු කරගත යුතු මේ ස්කන්ධයන්ගේ නිරෝධය හසු නොවෙනකම්. එතකොට නිරෝධය හසු නොවන රූපකට තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව නිසා ආශ්‍රව කියලා කියන්නේ. ඒ නිරෝධය හසු නොවෙනකම නිසාම ඇති බගෙන් බැඳෙනවා. කියන දෙයක්ම හම්බුණා කියන තැනකින් එයා කන්නාඩිට යන්නේ ඉස්සෙල්ලා සතෙක් ඉන්නවා. ඉන්න කෙනාම හම්බුණා කියන තැනින් තමයි දැන් ඇසුරු කරන්නේ. ආපහු ගියාට පස්සේ තියා ඉන්නවා වගේ. ආපහු මේ ඇසුර නිසාම අර ඇත්ත පේන්නේ. ඇත්ත නොපෙනෙන කම නිසාම මේ වැරදි ඇසුර වෙනවා. ඔකට කියනවා අවිද්‍යාව නිසා ආශ්‍රව, ආශ්‍රව නිසා අවිද්‍යාව කියලා. ඉතින් මේ දෙක දෙපැත්තට. එතකොට දැන් මේක නුවණ නැති කෙනාට කිසි වෙලාවක පේන්නේ නැහැ. නමුත් මිනිස්සයා කියලා කියන්නේ උසස් මනසක් තියෙනවා. මේ නිරෝධී ඥානෙ නැති වුණාට මේක අල්ලලා දෙන්න පුළුවන් කම තියෙනවා. දැන් තිරසංගත සතට එහෙමවත් බෑ. ඒ හින්දා අපි කියන්නේ සීත කරන ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ කියලා කෙනෙක් කිව්වොත් ඒ වෙලාවේදී නෑ ඒක නිවෙනවා කියලා කිව්වොත්
භෞතිකව ඔප්පු කරලා පෙන්වන්න හදන්න බෑ. ඔප්පු කරන්න ගියොත් මෝඩකම ඔප්පු වෙන විදිහට ලෝකෙ හැදිලා තියෙනවා. ඒ වගේ වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම පෙන්වන්නේ. මේ හේතුඵල ධර්ම හරහා තමයි ඔප්පු කරන්න වෙන්නේ. එසකොට දැන් සීත කරන දොර වැහුවත් දොර ඇරියත් ලයිට් එක පත්තු වෙලා ඇතුළ ආලෝකමත්මයි කියන තැනක මෙයා ඉන්නේ. දොර වහනකොට ඒක නිවෙනවා නේද කියලා නිරෝධී ඥානය නැති නිසා. මොකද ඒක මසසින් ගන්න බැරි නිසා. ඒක නුවණින් ගන්න ඕන නුවණ නැති නිසා. මිනිස්සයාට ඒ නුවණ අල්ලලා දෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සෙක් අල්ලගෙන සීත කරන ගාවට එකගෙන ඇවිල්ලා දැන් එයා හිතාගෙන ඉන්නේ මේ ආලෝකේ තියෙනවමයි. දොර ඇරලා තියෙද්දිම මෙහෙන්ද මේ ලයිට් එක නිවෙනවා කියන්නේ නිකන් නෙමෙයි. මේක හේතු සහිතයි. දැන් මොනවද කියන්නේ පදනමක් තියෙන්න ඕනේ. සහේතුක බවක් තියෙන්න ඕනේ. ඈ මේක අපි දොර ඇරියාමයි පත් වෙන්නේ යහුවම නිවෙනවා කියන වචනයක් මම ඔයාලට කියන්නේ. නිකන් නෙමෙයි. මේක හේතු සහිතයි. ඒවා එක දෙකෙන් කියනවා මෙහෙන්ද දොර ඇරලා මේන් බලන්න මේ දොර ආයේ තියෙනවා එබින වර්ගයේ බුත්තන. මෙන්න මේක ඉවුවාම එබිනකොට මේ බල්බ් එක නිවෙනවා. දොර අරිනකොට වෙන්නේ මේ බුත්තම එළියට එනවා එතකොටපත් වෙනවා. ඕම් බලන්න කියලා ඇඟිල්ලෙන් ඔබලා පෙන්නන්න වෙනවා. නේද? එතකොට එයාට අර හේතු නිසා හට ගන්න බව හේතු නැති බව දකින්න ඇත්ත තමයි එහෙම. කියලා ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දොර වහලා ඊට පස්සේ පෙන්වුවාම එන්න මෙච්චර කල නොතිබුණු නුවණක් ඇති කරගන්න පුළුවන්. නේද? ඒ වගේ ඒ නුවණ නැති තිරසංගත සතාට වගේ ආලෝකයේ නිවෙන බව දකින්න මූල මිනිසයාට වගේ අපි මානස මට්ටමේ නිරෝධී නුවණ අපිට නැහැ. එයාට යාගේ මට්ටමේ වගේ මනුස්ස මට්ටමේදී අපිට විඥානීය අත්දැකීම විතරයි තියෙන්නේ. දැන් අපි උදේ ඉඳන් උදේ ඉඳන් ආවන ජකපු ගෙදර ඒ පෙනෙන අරමුණෙන් අපි ඉවත් වෙලා අපි එමත් ඒ අරමුණ නිරුද්ධ වීම දෙක එකට වෙනවා. නමුත් දැන් අපිට විඥානීය අත්දැකීම විතරයි තියෙන දැකපු දේ සිහි කරගන්න පුළුවන්. නිරුද්ධ වෙච්ච බව අපි දකින්නෙත් නැත්තම්. දැන් අපිට අපි ඉඳලා ආපු ගෙදර දරුවෝ නෑදෑයෝ ඔක්කොමලා ඉන්නවා වගේමයි තේරෙන්නේ. ආපහු අපි ගියාම මේ ඇහැට රූප ගැටුණු නිසාම චක්කු විඥානෙ ඉපදිලාම ඒ අරමුණු පෙනෙනවා. මේ ඉන්නේ කියලා අපි හිතනවා. අපි ඇහෙන් දැක්කත් හිතෙන් හිතුවත් අපිට ලෝකෙ හිස් නෑ අඩු නෑ. අපිට අනිත්‍ය කියන එකක් පේන්නේ අර සතාට කණ්ණාඩියේ ඡායාව අනිත්‍ය වෙන බවක් නෑ නිට්ටිමමයි. අර මිනිස්යාට ආලෝකෙ නිවෙන බවක් හම් වෙන්නේ ඒ ආලෝකෙ නිට්ටිමයි වගේ අපේ ලෝකය අපිට නිට්ටිමයි. ඒ වගේ අවිද්‍යාවක් තුල හින්දා මේ ලෝකය කියන එකේ පැවැත්මක් තියෙනවා. අපිට හිතෙන් හිතුවත් ඇහෙන් බැලුවත් අපේ දුවා දරුවෝ ඉන්නවා ගෙදර දොර තියෙනවා. අදුනේ. දැන් යන්න ඉස්සෙල්ලම අපිට ගෙදර දොර තියෙනවා. ගියාට පස්සේ කිසිම වෙලාවක පෙර නොතිරීමක හටගත්ත කියලා එකක් හම්බෙන්නේ තියෙන. දැන් ওই අවිද්‍යාව නිසා මාස්තර අපිට තියෙන එකක් හම්බ වෙනවා කියන තැන තමයි අපි හිතන්නේ. ආශ්‍රව නිසාම අවිද්‍යාව ඒ නිසාම හදටම රාජ් නැති වෙනවා කියලා තේරෙනවා. නේද? ඒ වගේ වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම පෙන්නන්නේ චක්කුම් පටිච්ච රූපිච්ච උපදී චක්කු විඥාන තින්න සංගති පස්ස පස්සපච්චය වේදනා කියලා කියන්නේ යම් අරමුණක් වෙනට හේතු ටිකක් වෙනවා. ඇහැ රූපයක් දෙක නිසා චක්කු විඥානේ තුන්දෙනාගේ එකතුව චක්කු සම්පස්සේ ඒ නිසායි වේදනා සංඥා පහළ වීම තමයි අපේ රූපයක් වෙනවා කියලා කියන්නේ. ඇහැ අයින් වෙනකොට රූපය අයින් වෙනකොට චක්කු විඥාන නිරුද්ධ වෙනවා. චක්කු සම්පස්සේ විදෙනවා. එතකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා. ඒකෝට දැන් අපිට බලන්න මේ ඇහැට මේ වර්තමාන මෙතෙන් තියෙන රූප ගැටුම් චක්කු විඥානේ උපදිනවා නම් ඉස්සෙල්ලා දැකපු හිතයි මේ හිතේ දෙකම තියෙනව වෙන්නේ නේද? එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ අර තිරසංගත සතාට වගේ අපේ මට්ටමේ කාම ලෝකේ මේ ආයතන නිරෝධය හසු වෙන්නේ නැතිකම. භව නිරෝධය කියලා කිව්වි උන් ඔය ඇතිකම කියන එක නිරුද්ධ වෙන්න ඕනේ.
ඒක වෙන්නේ මේ ආයතන හඳුනා ගැනීම මතයි. පොඩි දෙයයි තියෙන්නේ. ඇත්තටම චූටි කාරණාවක් තියෙන්නේ එතන ආයතන ටිකට. ආයතන කියන්නේ හැකන දියනාස කියන ආයතන ටිකට හොඳට සිහිය යොමු කරන්න විතරයි අපිට තියෙන්නේ. අපි ආශ්‍රව වැඩි නිසා ඒකට අදක්ෂයි. අපි කියමු යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ අර මිනිස්යාට සීත කරන්නේ ඇඟිල්ල උබල ලයිට් එක හේතුඵල දහම් පෙන්වනවා වගේ යම් අරමුණක් සිහි වෙනකොට අද අපි හිතින් යමක් සිහි කරගත්තාම කිසි වෙලාවක අපි මනෝමය සිහි කරගත්ත දෙයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට පෙනෙන්නේ අපේ මනස භවයට නැමෙනවා. දැක්කපු දෙයමයි මේ සිහි වෙන්නේ කියලා හිතාගෙන දැක්කපු දෙයට හිතන විදිහටමයි හිතන්නේ කියන්නේ කරන්නේ. අහපු දේ සිහි කරගෙන අහපු දෙයටයි හිතන්නේ කියන්නේ කරන්නේ. අපි දැක්කපු අහපු හැම දෙයක්ම මන ආයතනෙන් ආපහු ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන්නේ මේ. එතකොට කිසි වෙලාවක අපිට නැති වෙනවා කියන එක පේන්නේ. මොකද දැන් දැකපු දරුවෝ ගෙදර ඥාතිවරයවයි සිහි කරගන්න වෙනවා. සිහි කරගෙන යාට කිසිං කෙනෙක් දැන් ඉන්න කෙනාට හිතන්න. හම්බ වෙනකොට ඉන්න කෙනයි හම්බ වෙන්නේ. අපි හිතපු කෙනා මේ පේනවා. ඊගාවට පෙනෙන කෙනා හිතනවා. අපේ මනසේ සිද්ධියේ පෙනෙන දෙයට පෙනෙන දේ මනසට දැන්දහම යාකලහම ලෝකයේ ඇතිකම තමයි අපට හම්බ වෙන්නේ. මේක ඇතුළත වෙලා ඊට පස්සේ අපිට ඇති දේ තුල තියෙන දේ තුල අනිත්‍යයක් තමයි ඊට පස්සේ අපිට පේන්නේ. ඒ කියන්නේ තියෙන දේ හෝ තියෙන කෙනා වයසට යනවා, දිරනවා, නැති වෙනවා කියලා. නිත්‍යතාවයේ තුල අනිත්‍යතාවයක්. නමුත් නිවන පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය කියලා කියන්නේ එහෙම ඇති දෙයක් තුල විපරිණාම බව නෙමෙයි. ඉතුරු නැතුවම නැති වෙන සිද්ධාන්තයක් ගැන. හටගෙන නැති වෙන බව හේතුඵල තමයි. හේතු ටික නිසා හටගත්ත දේ හේතු නැති වෙනව නැති වෙනවා. ගහකුයි පොළොවයි හිරු එළියයි නිසා ඡායාවක් ඇති වුණොත් ඒ හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා මිසක ඒක විපරිණාම වෙවිව පවතින ඡායාවක් තියනව නෙවෙයි. නේද? මේ වගේ සිද්ධියක්. මේ පෙනෙන හැන ආයතන ටික තුල. එතකොට අපිට වෙනවා මේ ප්‍රශ්නේ කවදා හරි ලියා ගන්න ටික මේක අභ්‍යාස කරන්න හුරු වෙන්න. වෙනද වගේ පරණ විදිහටම තියෙන දෙයකටම හිතනවා කියන්නේ නැතුව මේ නිරෝධී ඥානය අල්ලලා දෙන්න ඕනේ. ටික පෙන්වන්න ඕනේ. උතුමිය කෙනෙක්ව සිහි කරලා හිතන්න හදනකොට දැන් දැකපු කෙනාට පෙනෙන කෙනාට පෙනුණු කෙනාට හිතන්න කියන දෙන්නේ හිතන්නේ. දැන් ඇත්තටම සිහි කරනකොට මනෝ පටිච්ච ධම්මේච උපදිත මනෝ විඥාන. මනස තියෙනවා ධර්මාරම්මන තියෙනවා මනෝ විඥාන තියෙනවා මේ මනෝ සම්පස්යෙන් උපන්න ධර්මයක් කරන බෑ නේද මම දැකපු ඉන්න කෙනා කියලා හිතන්නේ කියලා බලන්න. මෙහෙම හිතනකොට චක්කු විඥානේ නිරුද්ධ වෙලා. මොකද මනෝ විඥානේ චක්කු විඥානේ දෙක තියෙන්න බෑනේ. දෙක එකට සිද්ධ එකකට තියෙන්නේ. එහෙනම් ඇහැ රූපය චක්කු විඥානය කියන තුන් දෙනාම තිබුණු ස්පර්ශය තියෙන්නේ. එහෙනම් ඒ චක්කු සම්පස්සේ නැහැ. දැන් මම මෙහෙම සිහි කරගන්නකොට ඒ දැක්කේ නිරුද්ධ වෙලා රූපේ නිරුද්ධ වෙලා චක්කු විඥාන නිරුද්ධ වෙලා. ඒ දැක්කු දර්ශනය සම්පූර්ණ නිරුද්ධ වෙලා ඒක ඇති බවට මම මේ සිහි කරගන්නවා නේද කියලා හොඳට පේනවා. ඇහැට පෙනෙනකොට දැන් චක්කුම් පටිච්ච රූපික පොයි චක්කු විඥාන කියන සංගති. මේ චක්කු සම්පස්සේ නිසා මේ අරුණක් වෙනවා නේද? දැන් මනසෙන් ධර්මාරම්මණයක් සිහි කරගන්නේ මේකටයි. හැම වෙලාවෙම ටික පුරු කරන්ද සිහි කරන දේ දැකපු එකට ගැට ගැහෙන්නේ නැති විදිහට දකිනකොට සිහි කරපු දෙයට ගැට ගැහෙන්නේ නැති විදිහට. ඔය වැරද්දයි අපි කියමු අපි දැක්කේ. හම්බුනේ. මනෝමය යමක් සිහි කරගෙන අහවල කොහි ගියාද දන්නේ මෙච්චර වෙලා ගේන්නේ නැහැ. කොහේ හරි ගමනක් යන්නේ නැති. මම හිතන්නේ නරක දෙයකට යන දැන් මනෝමය මේ නිමිත්තට ඔන්න ගැට ගන්නවා කියන්නේ. ඊට පස්සේ ඒක එතන ඉවරයි. ඇහැට රූපේ ගැටලා අර ඡායාව වෙනකොටම මනසෙන් ගැට ගහපු ටික ඔක්කොම ඔබනවා ඒකට. අර මෙච්චරලා තමන් තනියම තීරණ කරපු ටිකම ටග්ගාල එළියට පයින්නවා. මොකද මේ දැන්
හිතපු දෙයමයි මේ පේන්නේ හින්දා. මේ අපිට මේ වගේ ඇලෙන්න ගැටෙන්න ආස්තෝල් ඉඳ තියෙන තේ. ඊට පස්සේ හිතන්න පුළුවන්කම තියෙන පෙවුණු දෙයමයි මේ හිතෙන්නේ වගේ දැනකින් හින්දා. හිතෙන දේම පෙනුනවා, පෙනෙන දේම හිතෙනවා වෙන්නේ මේ හේතුඵල ධර්ම. මේ අරමුණ වල පටිච්චසමුප්පාදය දන්නේ නැති හින්දා. ඒක ඔය මෝඩකම පවත්තන්න බැරි වෙන්නම බුදුජානක වහන්සේ යම් අරමුණක් අපිට හම්බ වෙන්න ප්‍රත්‍ය වෙනවා. ඇහැට රූපයක් පේන්න නම් ඇහැට චක්කු විඥානයත් තුන්දෙනා අපේ ස්පර්ශනේ වේදනා සංඥා පහළ වෙන්නේ කියලා කියන්නේ මනෝපටිච්ච ධම්මේ චුප්පජිත මනෝ විඥාන තින්නං සංගති පස්සපච්ච වේදනා කියලා මනෝ සම්පස්සේ ඇතිවීමට ප්‍රත්‍ය පෙන්වෙම මේ වැරද්දට ඉඩ නැති වෙන්නයි. අපි මේ ධර්මය අහගෙන තිබුණාට අපි දන්නවා. නමුත් ප්‍රායෝගික ජීවිතයට අපි යොදා ගන්නවා. ඒක දැනුමට තියනවා වෙන විදිහට ජීවත් වෙනවා. නමුත් අපි ටික ටික හරි අරමුණු කුරතල් එන්නේ ලෝකයේ ඇත්තම කළා එන අරමුණ අපිට තමයි අපිට සිහිය තබන්න වෙන්නේ. එතකොට කවදාම හරි දවසක ඕගොල්ලන්ට අපිට මේ භව නිරෝධයට යන්නේ. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ප්‍රතිලන වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා යථාභූත ඥාන දර්ශනයේ එළඹ සිටිනවා නම් ඒක තමයි ඇත්තටම ලෝක නිරෝධය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට එන්න වෙන්නේම අපිට මේ ආයතන ටිකේ ප්‍රත්‍ය ටික බලලමයි මොන තියාගන්න. ඉතින් මොන දැන් ඔය ඇත්ත අපි දන්නවා. මෙන්න මේක තමයි කවදා හරි අපි දකින්නේ. පේන දේ, හිතන දේට කෙනෙක් දෙයට ගැට නොගහන්න ඕනේ. ඒකට ප්‍රායෝගිකව ටික ටික තමන් හුරු කරන්නත් ඕනේ. හිතට සිහි වෙනකොට පෙනෙන දේ නෙමෙයිමයි, මේ ඇහුණු දේ නෙමෙයිමයි දැන් මනස ධර්මාරමණ මනෝවිඤ්ඤාණ කියන මේ ප්‍රතිපිටකනේ හටගත්තේ කියලා පෙන්නකොට තියෙන දේටයි හිතන්නේ කියන මොඩකම අතහැරෙනවා. මේ ප්‍රත්‍ය ටික නොපෙන්නනකොට තියෙන දේ සිහි කරගත්තාම හොඳට තමන්ටම තරහ යනකම් හොඳට තමන්ටම රාගයක් වෙනකම් හොඳටම හිතන්න පුළුවන් තමන්ගේ මනසට. තමන්ගේ මනසටමයි හිතන්නේ තමන්මයි. හැබැයි අවිද්‍යාවෙන් පෙන්නන්නේ තාම තියෙන කෙනාටයි ඉන්න දෙයටයි ඉන්න කෙනාටයි කියන්නේ. ඒ මෝඩකම අතහැරියොත් ඉන්න කෙනා තියෙන දේ සිහි වෙනව නෙමෙයි. දැකපු අත්දැකීම නිරුද්ධත් වෙලා ඒක දැන් මනෝමය අවිද්‍යාව ප්‍රත්‍යමේ උපද්දවාගෙන නේද කියලා පෙන්නනවා. ඒවනේ. දැන් මොන ඔය ඇත්ත තමයි අපිට දකින්න ඕන කියලා අපි ඉගෙන ගත්තට අපිට දකින්න අමාරුයි. මොකද අරමුණක් හිතන්නවත් හිතට ඉඩ දීලා නැහැ. මේ මනෝපටිච්ච ධම්මේ චුප්පජිත මනෝ විඥානං කියලා සිහි කරන් එතෙන්ට කිට්ටු වෙන්න ඉඩ නැහැ. සිහි වෙනකොටම ඒකට හිතලා කියලා කරලා දැනලා ඉවරයි. ඇලෙන්නේ අරමුණේ ඇලිලා ඉවරයි. එච්චරට අපේ ආශ්‍රව බලවත් ඇති. දැන් ඉගෙන ගන්නවා කවදා හරි දවසක මෙන්න මේ වගේ නිරෝධී ඥානෙ තිබුණොත් තමයි අපිට දිවා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ටික දැක ගන්න දැන් බෑ. ඒ මොකද කෙලෙස් වල බල ශක්තිය වැඩි. ඒ හින්දා දැන් අපි උතනින් ඕක දැනගෙන උතනින් පටන් ගන්න එපාට යනවා ටික. දැන් තමයි අපි භාවනා කරන්නේ. භාවනාව කියන එක තියෙන සමත විදර්ශනා කියලා කොටස් දෙකක්. චිත්ත සමතය ඇති කර ගන්නවා එක පැත්තකින්, රාග දේශ දෙක අඩු වෙන විදිහට නුවණින් බලනවා එක පැත්තකින්. මේ දෙක කරනකොට අනුක්‍රමයෙන් අපිට මේ අරමුණු වල ඇත්ත ටික පේනවා. පේනකොට අර සල්ලු කෙලෙස් මට්ටම අඩු වෙනවා. අඩු වුණාම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ භාවනා කරන්නේ අපි මොකටද? මනසේ තියෙන අරමුණක හම්බ වෙනකොටම ඇලෙන ගතිය අඩු කරගන්න. ඇයි අඩු කරගන්නේ? මේ ආයතන සලආයතන නිරෝධයට හිත තබන්නේ. ඒ කියන්නේ සිහි කර පෙනුණු දෙයමයි කියලා ඉල්බගෙන හිතින් කියින් කරන්න බැරි වෙන විදිහට මගේ මනසට මම ඇත්ත පෙන්නනවා. මොකද මේක ඔයගොල්ලෝ දැක්කොත් ඔයගොල්ලන්ට තේරෙයි බුදුහාමුදුරු කිව්ව හින්දාවත් මොනතරම් ඇත්තද අපි අපේ මනසෙම නිමිත්තක් එක්ක නේද මේ පොරකන්නේ කියන එක. සිහි වෙන එක මොන විදිහටවත් පේන සිද්ධියට සම්බන්ධයක්ම නැහැ නේද කියන එක ආයතන වෙන් වෙලා පේන දවසක් එනවා. ඒක වෙන්නේ මෙහෙම මෙනෙහි කළොත්. කොහොම මෙනෙහි කරන්න හදි පුළුවන්කම හිත තබා ගන්න පුළුවන්කම අඩු වෙන ඕගලන්ට. පෙනෙන හැම අරමුණු සිහි වෙන අරමුණු එක්ක ඇති තද්ද කෙලෙස් ගතිය අඩු වෙනවා. ඒක අඩු වෙන්නේ අපිට මෙන්න මේ සමථ විදර්ශනා කියන භාවනා කිරීම.
එතකොට ඔන්න ඒ සඳහායි එතකොට දැන් අපිට ඉලක්කයක් තියෙයි ඥාන දර්ශනයක් තියෙන මෙන්න මේ වගේ ඇත්තක් දැකීම සඳහායි දැකීමයි අපිට කරන්න තියෙන්නේ. එදාට ලෝකේ අපිට ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ මම ඒකට භවනාව ගැන කියලා දෙන්න කියලා එකක් කියලා දෙන්න. එතකොට අපිට හම්බ වෙන්නේ අද අපිට හම්බ වෙන්නේ දැන් යන්න ඉස්සර අපිට ගෙදර තියෙන්නේ නේ. ගියාට පස්සේ තියෙන එක හම්බ වෙනවා. ආපහු ආව හම්බුනාට පස්සේ තියෙනවා. තිරසංගත සතට කන්නඩියේ ඡායාවක් ඒ වගේ. නෝන නැති කෙනාට සීත කරන ආලෝකයක් ඒ වගේ. අපිට හම්බ වෙන ලෝකයක් එක වගේ. අර හැම දිනාටම ඒව නිවෙන දවසක් නෑ වගේ අපේ ලෝකෙත් නිවෙන දවසක් අද නෑනේ. නේද? මේ ඇති බව හිත සමාධි වුණා කියලා නැති වෙන්නේ. තේරුණා නේද? හිත සමාධි වුණා කියලා මේ ඇති බව නැති වෙන්නේ. මේ ඇති බව තියෙන්නේ අපේ මනසේ තියෙන මේ වැරද්දේ. මෙතනින් ලෙහුණු තුනේ ඒක නැති වෙන්නේ. ඒක ලෙහා ගන්නයි මේ හිත සමාධි කරන්න කෙලෙස් අඩු කරගන්නේ. කෙලෙස් අඩු කරගෙන මේ ඇත්ත නොපෙන්නුවොත් හැමදාම දකින්න ඉස්සෙල්ලා තියෙන දේ හම්බ වෙන හම්බුනාට පස්සේ තියෙන ලෝකයක් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ ලෝකය කියන්නේ තුන් කාලයක් ඇසුරු වෙනවා. අතීතයක් තියෙනවා ලෝකෙට, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. කාලත්‍රය හරහමයි ලෝකය කියන හැදිලා තියෙන්නේ. ඒක ලෝකය කියන්නේ අවිද්‍යාව ඇතුළේ මෝඩකමක් තුල. අතීතය නිරුද්ධයි කියලා කිව්වට අපිට කාලය විතරයි නිරුද්ධ වෙලා තියෙන්නේ. අසුරු කළ දේවල් නිරුද්ධ වෙන්නේ. අනාගතය නොපෙමිණිය කියලා කිව්වට කාලය විතරයි නොපෙනලා තියෙන බඩු පහන් ඇවිල්ලා තියෙන්නේ. දැන් Taman රස්සාව කරන තැන ජීවත් වෙන දේවල් වල වටපිටාව අතීතයේ දැක්ක සිදුවීම් හැම දෙයක්ම තියෙනවා නේද? අතීතේ නිරුද්ධ වෙලා කියලා අපිට තියෙන්නේ කාලය ගෙවිලා ගිය එක මිසක වෙන මොකුත් අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා. අනාගතය කියන්නේ කාලය ඇවිල්ලා නැතිකම මිසක යන්න තියෙන වැඩ කටයුතු කරන්න තියෙන ආයතන අපිට නැද්ද? ලෝකය කියන්නේ මේ කාල තුනම හරහා ගොඩ නැගිලා තියෙනවා. ඇත්තටම අතීතය කියන එක මරුණ එක නිරුද්ධයි. ඒකේ තියෙන දෙකයි දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ එකක්. අනාගතේ න අහගත් තාම පැමිණියේ නැහැ. ඒක කාලය විතරක් නෙමෙයි ඒ අරමුණවත් හම්බුන්නේ නැහැ. නමුත් ලෝකය කියන්නේ අවිද්‍යාවෙන් මේ වගේ වෙහෙලා තියෙනවා. එතකොට මේ ඥාන දර්ශනය හම්බ වුණොත් අපිට යන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ අතීතයේ මැකිරෙන මේ වෙනකොට දැකපු කිසිම අරමුණක් තියෙනවා කියලා හම්බෙන්න බෑ. නිරෝධයටම හිත බැසගෙන තියෙනවා. එතකොට ආවයන් පස්සේ තියෙනවා කියන එකක් හිතින්ද සම්පූර්ණ හටගත ආයතන නිරුද්ධයි කියලා නිවනට හිත බැසගෙන තියෙනවා. අරමුණ හම්බ වෙන වෙලාවක හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණින් ඒක පරිහරණය කරනවා වෙනවා. ඒ වගේ තැනක රහු ජීවිතයක් පවත්වන්න බෑ. ඒකයි රහත් වුණොත් එක්ක 7 දවසක් ඇතුළත පිරුණම් පාන නැත්නම් පැවිදි වෙන්න ඕනේ කියලා කියන්නේ. මේ ජීවිතයක් ගත කරන්නේ අවිද්‍යාවත් එක්ක ඕන කෙනෙක් කතා කරලා බොරුවක් කියලා හරි රණ්ඩු වෙලා හරි මොන විදිහකට ජීවිතයකට හදන්න පුළුවන්. රහත් වුණාම ඒ තරම් අවිද්‍යාවක් නැහැ. හැබැයි ජීවත් වෙන්න බැරි නෑ. පුළුවන්. අපි කිව්වොත් එහෙම ඔබතුමාට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්න බැරි නෑනේ. ඔබතුමා මූණ බලන්න කණ්ණාඩිය ගාවට ඉස්සරහට යන්න ඉස්සෙල්ලා කණ්ණාඩියේ මූණ තියෙන හින්දාද? ඉතින් ආවට පස්සේ තියෙනවද? නෑ. යන්න ඉස්සෙල්ලා නොතිබ්බ ආවන් පස්සේ නෑ කියලා උපදවාගෙන ඕනම් මූණේ අඩුපාඩු බලන්න බැයිද? ආවට පස්සේ ආපහු ඉතුරු වෙනවද? නෑ. නමුත් හම්බ වෙච්ච වෙලාවට අපි හිතින් කියින් කරනවා වගේම රහතන් වහන්සේට හිතින් කියින් කරන්න පුළුවන්. කන්නාඩි ඉස්සරහට අපි ගියොත් රහතන් වහන්සේ නමක් ගියොත් දෙන්නම මූණ බලයි අඩුපාඩු බලයි. අපිට හම්බ වෙයි යන්න ඉස්සෙල්ලා තිබ්බා තියෙන දේ බැලුවා ගියාන් පස්සේ ආපහු වෙනවා වගේ තිරසංගත සතාගේ මානසික මට්ටමක් හම්බ වෙයි මේ ලෝකේ අපිට හම්බ වෙන කන්නාඩි අරමුණ වගේ වෙයි රහතන් වහන්සේට. යන්න ඉස්සෙල්ලා තිබ්බේ නැහැ ආගම් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවට උපදවාගෙනයි පරිහරණය කරන කියන ඥාන දර්ශනයකින් ඉතන ජීවත් වෙනවා. අපි ඇති බවකින් ජීවත් වෙනවා. දෙන්නම හිතින් කියින් කරනවා කන්නාඩියට. අපිට කර්ම රැස් වෙනවා රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ. ඇයි? හිතන කියන කරන නිමිති රැඳෙන්නේ නැති නිසා. කන්නාඩිය ගාවට ගිහිල්ලා කන්නාඩියේ වැටෙන ඡායාවක ඕන තරම් දෙයක් හිතන්න කියන්න කරන්න ගහන්න හදන්න බයින්ද ಗುಣ කියන්න
ආපහු එනකොට තමන් හිතපු කීප කරපු නිමිත්ත නැත්නම් හිතින් කියින් කිරිනුත් නැහැ. කර්ම රැස් වෙන්නේ. අපි යම් අරමුණකට හිතින් කියින් කිරින් කරනවා. අපි කියමු අපි අම්මාට මොන හරි කියලා කරලා ආවා. හැබැයි අම්මා ඉන්නවා. එහෙනම් කියපු දේ ඉවරුණාට, කරපු දේ ඉවරුණාට, හිතපු දේ ඉවරුණාට හිතින් කියින් කිරින් කරපු නිමිත්ත ඉවර නැති නිසා කර්මක්ෂය නැහැ. මරණාසන්න මොහොතේ අම්මා සිහි වෙන්න විතරයි දැක්ම නිමිත්ත සිහි තියෙනවනේ තියෙන නිමිත්ත සිහි වෙන්න විතරයි වුනේ මේ නිමිත්තට මම කටයුතු කළේ මෙහෙමයි කියන එක ඒක තියෙනවා එතකොට ඒකයි අපිට කර්ම ඉවර නැහැ කියන්නේ ඒ නිසා මේ සලායතන නිරෝධය නැත්නම් ලෝක නිරෝධය කියලා කියන්නේ නිවිල සිසිල් වෙච්ච ජීවිතයක් ඒකට අපිට සමහර විටක හිත අද දවසේදී කැමති වෙන්නේ නැමෙන්නේ නැති වෙන්න පුළුවන් කාමාශ්‍රව භවශ්‍රව කියන ආශ්‍රව බලවත් එළි වුණාම මේ පැත්තේ ආස්වාදී වුණාම මෙතන සිසිලසක් සෙනසිල්ලක් තියෙනවද කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහානි ඔබට හිතෙන්න පුළුවන් මේ ලෝක නිරෝධය නැත්තම් රාග දේශ මොක්ෂය වුණාම ජීවිතේ දුක්ඛගතයි කියලා. ඒක හිතන්න එපා. ඒ ජීවිතයේ තරම් සුවදායක ජීවිතයක් තවත් නැහැ. ඉතින් මෙතනදී හැම රහතන් වහන්සේ නමක් මේ දර්ශනයට ගියාම කියන්නේ සීති භූතෝස්මි නිබ්බුතු මම නියුනේ වෙන සිසිල්ලුයේ වෙන කියලා තමයි දේශනා කරන්නේ. මේ අපිට මේ ලෝකේ දාලා යන්න බැරි සංයෝජන වල බලවත්කම නිසා. එලි දැන් ඕගොල්ලෝ ලෝකෙ කිසිම දෙයක් දාලා යන්න එපා. දාලා යන්න හදන්න හැදුවොත් හිත කැමති වෙන්නේ. දරුවන් වයින් කරන්නත් එපා. දරුවන්ට ගොඩාක් ආදරෙන් ඉන්න. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කිසිවක් අයින් කරන්න එපා. ඔක්කොම කැමැත්තෙන් අල්ලගෙන සතුටින් ඉන්න. හැබැයි මේ ඇත්ත විතරක් බලන්න. ඇත්ත බලනකොට ඕගොල්ලන්ට වෙහෙසක් නැතුව මේ ඇත්ත විසින් ඕගොල්ලන් වයින් කරන්න. තේරුණා නේද? එහෙම නැතිනම් ඕගොල්ලෝ නිවන් මාර්ගට එන්නේ මේ ධර්මය හරි ආශ්චර්යයක්. දැන් කිව්වොත් දරුවන්ට උඹලා දරුවෝ තණ්හාව කියන නිවනට බාධාවක් උඹලා ඵලයල කියලා එලවන්නත් අපි. එලවන්න බෑ. එහෙම ඕනෙත්. අපි මේ දැන් සිහි වෙන එක මනසයි ධර්මාරම්මනයි මනෝ විඥානයි කියලා හඳුනා ගන්න එක තුල දරුවෙක් ගියවදේරව ලයින් කරන දුකක් තියෙනවා. නේ අපි අපේ මනසේ තියෙන අරමුණක් හඳුනා ගන්න එක නේ. මේ දැන් ඇහැට රූපයක් හම්බෙලා චක්කු විඥානේ මෙහෙම නේද පේන්නේ කියලා සිහි කරන එක තුල කාටවත් අසාධාරණ කළා තියෙන්නේ. නෑ. ඔයගොල්ලෝ මේ ටික විතරක් කරන්න මේ ටික පෙනෙන තැනට ගන්න විතරක් හිත බලන්න. ආර්ය ශ්‍රාංග මාර්ගය නම් ඒ මාර්ගයේ දක්වයි මේ සංයෝජන බැඳුම් වලින් කිසිම වෙහෙසක් නැතුව ඕගොල්ලෝ ආයක. සත්‍හට වන භව දුකට වේදාන. සත්‍යන්ට වෙන භව දුකට වෛද්‍යවරය කියන බුදුරජාණන් වහන්සේට පෙන්වන ශල්‍ය වෛද්‍යවරය. මොකද මේ ලෝකේ වෛද්‍යවරු අතර ශල්‍ය වෛද්‍යවරු අතර සත්කම් කරන වෛද්‍යවරු අතර බුදුරජාණන් වහන්සේ තරම් දක්ෂ තව කෙනෙක් නැහැ. ජීවිතේ පසාරු කරගෙන යන්න විදිලා තියෙන තෘෂ්ණා නැමැති උල චුට්ටක්වත් රිදෙන්නේ නැති විදිහට ඇදලා ගන්නවා. හරිද? චුට්ටක්වත් රිදෙන්නේ නැති විදිහට ඇදලා දානවා. දැන් අපි කකුලේ කටුවක් ඇවුනොත් බලන්න ඇනුණු කටුව ගන්න ගිය බ්ලේඩ් එකකින් කපලා. කටුවකින් එහාට මෙහාට කළ කොච්චර රිදෙයිද කියලා චූටි කටුවක්. නම ජීවිතේ පසාරු කරගෙන යන්න ඇහිලා තියෙන තෘෂ්ණා නැමැති හුලත් එක චුට්ටක්වත් එහෙසක් විඳින්න නැති වෙන්න ඇදලා ගන්නවා කියන්නේ. ඒකෙන් ලොකු දෙයක් කියන්නේ. ඒ කියන්නේ මේ මොන තරම් අද දවසේ ඔයගොල්ලන් හිතවල දෙඳීමක් තිබුණත් ඔයගොල්ලන් චුට්ටක්වත් රිදෙන්නේ නැතුව ඔයගොල්ලන් මේ දැනුම වල අයින් කරන්නේ. ඔයගොල්ලෝ ධර්මයේ විතරක් පිළිට පිළිසරණ කරගන්න. ඒ හින්දා මේ ඥාන දර්ශනය ඉගෙනගෙන ඊට පස්සේ මෙන්න මේකයි අපිට දකින්න ඕනේ කියන තැනට ඇවිල්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ එක දෙයක් කරන්න. අර මම මතක් කරුවා වගේ සතිපට්ඨාන වඩනවා. අපි පුළුවන් තැනක මේකට ටිකක් ඔයගොල්ලෝ කැප වෙන්න වෙනවා. හිතේ දඩබ්බර සල්ලුගති අඩු වුණොත් තමයි අපිට අර අරමුණු හඳුනා ගන්න වෙන්නේ. නැත්නම් හිත සල්ලු දෙති දඩබ්බර නම් හිත තියාගන්නවත් ඉඩ නැහැ. එහෙනම් මෙතෙන්ට ඉඩ ගන්නයි අපි මේ උපාය කරන්නේ. ඒක පුළුවන් ඉඩල හැම වෙලාවකම
පරිමුඛං සතිනිපත්තිකෝ නාසිකග්ගේ හෝ මුඛ නිමිති සිහිය තබා ගන්න පුරුදු වෙනවා. පරිමුඛං කියලා කියන්නේ මොකද්ද? මුඛයට ඉදිරිපසින්. නාසිකග්ගේව මුඛ නිමිති. මෙතන නාසය හෝ තොල් දෙක කියලා අරමුණු දෙකක් වෙනන්නේ චරිත නාමත්වයෙන්. කෙනෙකුට තොල් දෙක ගැන දැනුම් සහගත බවකින්ද පහසුයි කියලා. තව කෙනෙකුට නාසය ගාව හිත තියාගෙන ඉන්න පහසුයි කියනවා. Tamanට කැමති පහසු අරමුණක් ගන්න. ඒකට මේ නාසය හා තොල් දෙක ගැන පෙන්වන්නේ එක එක්කෙනාට හිත තබා ගන්නට පහසු නිමිත්තක් හැටියට. ඒ කියන්නේ දැන් සති නිමිති තබා ගන්නට හේතුව තමයි අපේ හිතේ ලොකුම කෙලෙසයක් තමයි හිත ඇතුලේ හිතේ කතා කරන කම. ඒතරම් විසිරලා උකට පෙන්වන්නේ දචුකු කුච කියලා අලු ගොඩකට පුල්ලකින් ගැහුවාම යම් තේද ධර්මයේ පෙන්වන්නේ ඒ වගේ මේ ලෝකයේ හිත විසිරලා. ඉතින් අනිත් හැම කෙලෙසයක්ම ඇඹරිලා ඇමිනිලා එන්නේ ওই විසිරුණු කමටයි. ඒව නිසා විසිරුණු කම හින්දා ආපු ඒ අරමුණු එන එක. ඉතින් චිත්ත සමාධියෙන් ධර්මයේ සමතෙන් කරන්නේ ඒ වගේ නොයේ පැත්තට හිත එක දේවල් හිතෙන එක නතර කරන්න උපායක්. ඇත්තටම සමාධිය කියලා කියන්නේ හිත එක්තෙන් කරනවා නතර කරනවා කියලා කියන්නේ හිත නතර වෙනවා නෙමෙයි. නතර වෙනවා නෙමෙයි හිත උපදින නිරුද්ධ වෙන වේගය එකමයි. එක විදිහට සිත් උපදිනවා. නොයේ කර්මණු ගන්න නොදී එක අරමුණකට සිත් උපදින සලසන. දැන් මම මේ ගහ දිහත් බලනවා කණු දිහත් බලනවා ඕගොල්ලෝ දිහත් බලනකොට දැන් ආරම්භන නානත්වයක් නේ. නමුත් මම එකම කෙනෙක් දිහා විතරක් බලාගෙන හිටියේ. අර සිත් උපදින කමට කියනවා නානත්වයක් නැති කමට කියනවා ඒකග්ගයි. ඒකංගයි කියලා. ඒ වගේ අපි මේ කරන්නේ කරපු කීපු දේවල් සිහි කර කර හිතට තලු මරන්න බැරි. කරන්න ඕන දේවල් සිහි කර කර හිතට එක විදිහකට මනෝමය ලෝකයක් හදාගන්න බැරි වෙන විදිහට වර්තමානයේ හිත තබා ගන්න උත්සාහයක් තමයි සමතෙන් කරන්නේ. ඉතින් හිත යොමු කරගන්නවා ඉස්සෙල්ලා නාසයට හෝ තොල් දෙකට. දැන් මට නම් තොල් දෙක පහසුයි. මොකද මුල් කාලේදී අර අපි මෙතන මතක් කළා වගේ බැරි වෙලා හරි නිමිත් අප්‍රකට වුණොත් තොල් දෙක ටික කොල්ලලා නැත්නම් කට ඇරලා අප වහනකොට උන්න ඇති බව තේරෙනවා. එතනදී Tamanට තේරෙන්නේ නැත්නම් S2 වහගන්න කියන්නේ එතකොට අවධානය වැඩි නිසා ඇඟිල්ල මෙන්න මෙහෙම තොල් දෙකට තිබ්බම දැන් තොල් දෙක ස්පර්ශ වෙනවා ඇඟිල්ලට. මෙහෙම ස්පර්ශ වෙන තැනට හිත යොමු කරනවා. ඒ තොල් දෙක ළඟ ස්පර්ශ වෙන තැනට හිත යොමු කරලා එතන දැනුම් සහගත බවකම හිත තියාගෙන ඇඟිල්ල ගන්නවා. මොන දැන් ඒකට කියනවා සති නිමිති හිත තියනවා කියලා. තොල් දෙක තියනවා කියලා දැනුම් සහගත බවක ඉන්න කමට. ඒකෝද දැන් මේ තොල් දෙක ගැන දැනුම් සහගත බවක ඉන්න කම නිසා එක දේවල් වලට යන්න ඉඩ නැහැ. මෙයා ගැන දැනුමින් ඉන්නේ. නේද? එහෙම හිටියට තොල් දෙක ගාව හිත තියාගෙන යටින් එක දේවල් හිතෙන්න පුළුවන්. දැන් අපි උඩින් දුදුම් වන්නකොට යටින් එක දේවල් හිතෙන්නේ. ආන්නේ යටින් යන එක ඊට පස්සේ නැති කරන්න තමයි තොල් දෙක ගාව හිත තියාගෙන ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නේ. මේ දෙකම ඕනේ. වර්තමාන මනෝවිද්‍යාවෙන් කියන උඩුහිත යටිහිත කියලා. නමුත් එහෙම උඩුහිත යටිහිත කියලා එකක් නැහැ. මේකට ධර්මයේ පෙන්වන්නේ මොකද්ද? භවංග සිත සහ ద్వාර චිත්තය කියලා. නමුත් ඒකත් නෙමෙයි මේකෙදි මේ සිත් උපදින ක්‍රම දෙකක් තියෙනවා. සිත් අරමුණු කරන. සිත සහ සිහිය කියලා. යම් අරමුණක් හිතුවොත් ඒ අරමුණ සිහි කළ හැකියි. යම් අරමුණක් සිහි කළොත් ඒ අරමුණ හිතුවේ හැකියි. මේ හිත සහ සිහිය. සිත කියන්නේ චිත්තය, සිහිය කියන්නේ සිතුවිලි. සිත සහ සිතුවිලි වල අතර වෙනස. අර වෙන අරමුණක් අපි තොල් දෙක ගැන හිත තියාගෙන ඉන්නකොට සිහි වෙන අරමුණක් සිහි කරනවා. එතකොට තග්ගාල හිත සිහි කරපු තැනට යනවා. එතන සිහි කරගෙන ඉන්නකොට වෙන අරමුණක් හිතනවා. එතකොට සිහිය හිතුවේකට යනවා. මේකයි මේ වෙන්නේ අපිට. දැන් සති නිමිති හිත තියාගෙන සිහිය තියාගන්නවා ආස්වාස ප්‍රස්වාසයට නුවණින් ඉන්නවා.
එතකොට මේ එකම නිමිත්තට සිහියයි නුවණයි මේ හිතයි කියන දෙකම දැන් ටික මේ තියෙනවා. තේරුණා නේද? ඒ නිසා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා උවමනාවෙන් දෙටි යෝනකම. පොල් දෙක ගාව හිත තියාගෙන අස්වාස ප්‍රස්වාසයට සිහියෙන්. සිහියතු හුස්ම පාර එක්ක හිත ගෙනියන්නෙත් නැහැ. ආස්වාසයක ගෙනියන්නෙත් නැහැ, ප්‍රස්වාසයක ගෙනියන්නෙත් නැහැ. තුල් දෙක ගාව දැනුම් සහගත බවක හිතෙන් තුල් දෙක දිහා බලාගෙන ඉන්නකොට ආස්වාස වෙන බව, ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. දැන් මම මේ කෝපි දිහා බලාගෙන ඉන්නවා, මම ඇස් දෙක හුල්ලන්නවත් නැහැ. නමුත් මේ ඉස්සරහෙන් ඔයගොල්ලෝ කවුරු හරි එහාට මෙහාට ගියොත් මම නුවණින් දන්නවා මේ කවුරු හරි කෙනෙක් එහාට ගියා, දැන් මෙහාට ගියා, එයාට ළඟට ගිහිල්ලා ආව, දැන් ටිකට ගිහිල්ලා ආව කියලා දන්නවා. නුවණින් දන්නවා මෙම ඇරලා එයා යන දිහා බලන්නේ, එන දිහා බලන්නේ නැහැ, බලාගෙන ඉන්නේ මේ කුප්පේ දිහා. ඒ වගේ හිතින් බලාගෙන ඉන්නේ නාසයේ රෝතුල් දෙක දිහාමයි බලාගෙන ඉන්නකොට ආස්වාස වෙන බව, ප්‍රස්වාස වෙන බව දන්නවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ මම කියලා හුතු වුණාවෙන් සති නිමිති තියාගෙන ආස්වාද ප්‍රස්වාස දිහා බලාගෙන. එහෙම වුණාට ආයෙත් අහකට යනවා. ගියාම ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන අදහසෙන් ඉන්නවා. ආයෙත් යනවා. මෙහෙම මුල් දවස් ටිකක් අපහසුයි. හිතහක් යනවා ආයෙත් ගන්නවා. හිතහක් යනවා ආයෙත් ගන්නවා. මෙන්න මේ මට්ටම වෙනකොට ඊට වඩා අද චුට්ටක් හිත තියෙන ගතිය තේරෙනවා කියලා තේරෙනවා. ඊගාවට දවසේදී අද ඊට වඩා තව චුට්ටක් පුළුවන්. හැබැයි දුවනකම වෙනදා වගේම හැබැයි පොඩ්ඩක් ඉන්න පුළුවන් සත්‍යන විදියට. කියලා ඔහොම ටිකින් ටික මේ සිහිය තියාගෙන ඉන්න පුළුවන්කම වර්ධනය වෙනවා තේරෙනවා. සිහිය තියාගෙන ඉන්නකම වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ අහකට දුවන ගතිය ටික ටික අඩු වෙනවා. කොහොම වුණාම වැඩි කාලයක් සති නිමිති ඉන්න පුළුවන් අදියෙන් තමයි යන්නේ කියලා උලන් තේරෙන දවසක් එයි. ඔන්න ඔය මට්ටමට ආවහම වැඩි කාලයක් සති නිමිති උනන් ඉන්න පුළුවන්. බොහොම ඉඳලා හිටලා යනවා නෙමෙයි අහකට යනවා. නමුත් ගියත් අප මතක කරලා ගන්න පුළුවන් කියන මට්ටමකට ආවම ඇති අර ආයතන හඳුනා ගන්න හිත යොමු කරන්න දැන් කාලේ පුළුවන්. කලු මට්ටම අඩුයි. එතෙක් ඕගලන්ට අර ඥාන දර්ශනෙට හිත තියන්න බෑ වැඩක් නෑ. තේරුමක්. ඒ කියන්නේ දැන් මේ සිහි වෙනකොට මේක මනසයි කියලා ඕගොල්ලෝ වචනයක් කිව්වට සංයෝජන ටික තියෙන්නම දැකපු දරුවමයි කියන තැනකින් මිලද. එන්නට උගලට එහෙමවත් හිතන්නවත් දෙන්නේ නෑ. ඒ මේ හිත වේද. එතකොට එහෙම පතිනේ හිත තියාගෙන ඒ විදිහට කරනකොට ඕගොල්ලන්ට මේ කාලෙදි සමතය වෙනස් වෙනවා. ඒකත් ඔයගොල්ලන්ට සමහර විට වැඩ කටයුතු රාජකාරීත් එක්ක ඒකත් අමාරුයි. මොකද ආනාපාන සතිය කමඨහන කියන්නේ හරි සියුම් කමඨහන. ආධුනික කෙනෙකුට හිත තබා ගන්න ලේසි වෙන්නේ සමත ගැටෙන. ඒ නිසා ඔය ආනාපාන සති කමඨහනට බලලා අපහසුයි නම් ඒකත් තබලා ඒක පාත් එකක් ගන්නවා. ඒක අපි මානසිකාරයක බලෙන් උපාය සිද්ධ ගන්නවා. ඒක කරන්න පුළුවන් ඕගලන්ට උවමනාවක් තියෙනම් අපි කියමු ඔයගලන්ට ගොඩාක් රාජකාරී තියෙනම් දවසේ කාලයක් වෙන් කරගන්න. හිතෙන්වත් කයෙන්වත් දෙකෙන් එකකවත් ඉහි ගෙදර වැඩ කරන්නේ නැහැ. රාජකාරී වැඩ කරන්නේ මේ පැය භාගෙ. හරි ගොඩක් නැත්නම් පැය භාගයක්. හැබැයි මේ පැය භාගය ඇතුළත හරියටම කරනවා දුරකථන තියෙනවා. ඒකත් මේ විසන්දි කරලා ඔක්කොම කරලා නැත්නම් ඒකට පොල්ලයක් එයිද කියලා බලා මේක කරන්න එපා. පැය භාගෙත් බැිනම් පැය කාල. මේ පැය කාලේ හිතට දෙන්නෙත් නැහැ වැඩ කටයුතු කරන්න, කයට දෙන්නෙත් නැහැ ලෝකේ දේවල්. මේක ආධ්‍යාත්මික දියුණුවක් කියලා හරි තබා ගන්න. ඕනට අපහසු නැතුව දියුණු වෙන්න පැය විනාඩි 5 වැඩි කෙරුවා කාලයක් වෙනවා. ඕගලන්ට වාහනේ පදවද්දිත් වැඩ කටයුතු කරද්දිත් මේ සිහියක් වෙනවා ලෝකෙත් වැඩ කරනවා. ලෝකෙ දෙයක් හිතෙනවා, ධර්මයක් හිතෙනවා. දෙපැත්තටම දෝලණය වෙවි ධර්මයෙන්ම ගොඩාක් හිතෙන කාලයක් එනවා. ගිහි ජීවිතයක ජීවත් වුණා. ඒතන දක්වා ඔයගොල්ලෝ දියුණු කළාට හැකි. මුල් ටික අල්ලලා දෙන්න ඕනේ. ආනාපාන සතිය දැයිනම් ඔයගොල්ලන්ට පුළුවන්. අර වගේ සති නිමිති තියාගෙන චුට්ටක් පෙරපසු මනසට කොහාටද යන්න නොදී ඉතිවිසුගතව තියෙන්නේ.
ඉතිපිසෝ ගාථාව තමන්ට ඇහෙන තේරෙන විදිහට සජ්ජායනා කරනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා කියනකොට වෙනදට ඔය ගාථාව කියුදින් කිව්වට යටින් හිත දුවනෝනේ. දැන් මේක කරන්නේ කියන එක තුලම සිහිය තියාගෙන ඉන්නවා. තියාගෙනම සජ්ජායනා කරන එකම දන්නවා. දන්න එකම සජ්ජායනා කරනවා. උඩින්වත් යටින්වත් යන්න දෙන්නේ නැහැ. ඔය නවගුණ වලක් අරගෙන පුරන්න පුළුවන් නැහැ. ඒ කියන්නේ ඒකකොට Taman දන්න එක ලේසි. නවරහදී ගුණ එක සැරයක් කිව්වහම ඒක ඇටයක් දානවා. ඒක කොච්චරක් අදවසේ මට පුරන්න පුළුවන්. ඒකෙදි ගාථාවේ ගුණ නවය කියනකම් මුලදී හෝ මැදදී හෝ අගදී හෝ චුට්ටක් හිතහකට ගියොත් ඒට දාන්න බැහැ. ඒක දාන්නේ. හරිද? සම්පූර්ණ පටන් ගන්න ඉඳන් අවසන් ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝ ලෝකෝ ජනපරෝ සම්තාති සත්තා දේවසන බුද්ධෝ භගවාති කියලා කියනකම් ආරම්භික අවසන් වෙනකම් ඕගොල්ලෝ කියන එක තුලම ඉන්න පුළුවන් යටින් සිහිය තියාගෙන වුණොත් අන්න ඒක පුරෝපු නවගුණ ඇටයක් වෙනවා. ඒක නෝගලන්ට පළවෙනි නවගුණ වැලේ ඇටේ දාන්න සතියක්වත් යයි. හැබැයි ඒක පහසු වගේ ක්‍රම ඔය ඉස්සර ඔය ක්‍රම තිබිලා තියෙන්නේ ඒකට. ඒ වගේ ටිකක් අභ්‍යාස කරන්න. එහෙම කළාම ටික දවසක් යනකොට අන්න ආනාපාන සතිය වඩන්න පුළුවන්. අපහසුයක් නැහැ. තොල් දෙක ගාව හිත ලබා ගන්න සති නිමිති ලබා ගන්න පුළුවන්. එතකොට ඒකම යක්තියෙදි වැඩ කටයුතු කරද්දී වාහනේ පදදී මේ සති නිමිති හිත තියාගෙන යන්න දෙන්න වැඩ කටයුතු කරන්නේ මානසික කාර්යයක් නෑ. ආනාපාන සතිය වුණේ සති නිමිති හිත තියාගෙන යන්න දෙන්න හුරු කරා. අහකටත් යනවා ආයෙත් මතක් කරලා ගන්නවා. ඒකත් ලොකු පිටුවහල. ඔය ටික ඕගොල්ලන්ට චිත්ත සමුත්තිය වෙනස පොතිනවා. හිත සංසිඳුණාට සංසිඳන කමතහනක් කරාට බාහිර අරමුණු වල ලෝභ දේශ සහගතකම වැඩි නම් මේ සිහිය කඩාගෙන බාහිරට යනවා. ඒ නිසා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දුන්න. කෙලස් තවන වැරැතු මනායි නුවණින් යුක්ත වූ සිහියෙන් කායේ කායානුව බලන්න ලෝභ දේශ දෙක හික්මෙන විදිහට. ඒකත් ඉගෙනගෙන තියෙනවා. මේ විදිහට ආනාපාන සතිය වඩමින් ඊට පස්සේ ඕගොල්ලෝ ටික ටික හුරු කරන්ද දැන්ට ගන්න සත්පුද්ගල භාවයට පෙනෙන අරමුණු. දුව පුතා යාළුවා නෑදෑය කියලා හම් වෙන අරමුණු ගත්තාම ටික ටික හිතන්න හුරු කරනවා ඕගොල්ලෝ. ඇත්තටම මම කෙනෙක් කියලා හිතුවට මම කෙනෙක් කියලා බැලුවට ඒ රූපය කන බොන බත් පාන් කෝපි මුංගට කියන ආහාර හොඳට ආහාරය ටික තියෙනවා. බත් පාන් කෝපි මුංගට කියන සත්පුද්ගල නොවන අනාත්ම හේතුව. අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ. ඒ බඳු ආහාර නේද මේ යාළුවා කියලා හිතුණා කියන්නේ මට දැන් මම යාළුවා කියලා හිතුවට මම යාළුවා කියලා හිතුණාට මේ රූපයත් කන බොන ආහාරයෙන් හැදෙන්නේ. ඒකේ තියෙන්නේ මේ වගේ කෙස්ලුම් නේද සම්මාසහාර මේ වගේ කොටස් ටිකක් නේද කියලා බලනවා. තවත් උන්න ඔය කය ඇසුරු කරගෙන පවතින සිත නිසා ඒ කය කොහොම වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. සිත නිරුද්ධ වුණොත් ඔය රූපේ ඉදිමිය නිලුලා පුළුත් පස්සෙලා යනවා නේද කියලා එහෙම ටිකක් හිතනවා. තමන්ගේ ශරීරය ගැන හිතනවා. යාළු මිත්‍රයෝ දුව පුතා කියලා හිතන අරමුණු ටිකක් හිතලා ආයෙ සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩනවා. ආයෙත් ආනාපාන සතිය වඩන්නේ අර වගේ සිහි වෙන අරමුණු බලනවා. මෙහෙම දෙපැත්ත මේ පැත්ත උගලන්ට විදර්ශනාව. මේ රූපය ඇසුරු කරගෙන පොතේ චිත්‍රයක නිසා මේ කය වෙන්නට වෙන්නේ තුපොතිනවා කියලා මේ නාම රූප දෙක තියෙන දැන නිසා අපි කෙනෙක් කියලා ඇසුරු කරන්න කියලා ඔය ඇත්ත පින්න ඕක විදර්ශනාව. සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩන සම්මතය. ඉඳ ලැබෙන විදිහට Tamanට සීලයක පිළිලා තියෙයි. එතකොට මේ සම්මත විදර්ශනාව වඩන්න නීවරණ ධර්ම අඩු වෙනවා. අඩු වෙනකොට කලින් කලට ඕගොල්ලෝ අරමුණු හඳුනා ගන්න උත්සාහවත් වෙනවා. අර සිහි වෙන එක
සත්‍ය ටික පිනවා දැන් මෙතන තියෙන්නේ මනසයි ධර්ම රමණ මනෝ විඤ්ඤාණ මේක දැකපු දේ දැන් තීර දෙමයි කියන එක කැපෙන විදිහට පෙනෙනකොට සිහි කරපු දේ කියන එක මේ වගේ ආයතන ටික හඳුනා ගන්න ටික ඥාන දර්ශයට හුරු කරමින් සමත විදර්ශනා වඩනවා. ඕකට කියනවා විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාම කොට සතිපට්ඨානය වඩනවා කියනවා. විවේකයේ අසුරු කළා වූ විරාගයේ අසුරු කළා වූ නිරෝධයේ අසුරු කළා වූ නිවනට නැඹුරුවක් කොට සතිපට්ඨානය වඩනවා කියලා කියනවා. අර විදිහට හිත බල ඥාන දර්ශනයට බල සතිපට්ඨානය වඩන එකට. සති නිමිති තියාගෙන ආනාපාන සතිය හරහා චිත්ත සමතය හම් වෙන අරමුණු වල ඇත්ත බලන එකට රාග දේශ දෙක හික්මිලා විපස්සනා වශයෙන් ටික මේ ටික අරගෙන දෙනවා. මෙහෙම කරනකොට කරන්නේ මොකටද? සිතුවිලි වල තියෙන ෆල්ලු මට්ටමේ කෙලෙස් ගතිය අඩු කරන්න. එහෙම අඩු කරගන්නේ මොකටද? අන්නර නිරෝධී ඥානෙ අල්ලලා දෙන්න. ඔකට කියනවා ආයතන කුසලතාවය. ආයතන කුසල දෙන චක්කුසෝත ගාන ජීව කාය මන කියන මේ ආයතන ටිකේ දක්ෂ වෙනවා. ආයතන කෞශල්‍යයෙන් යුක්තයි කියලා කියනවා මේ උපාය ගන්න කෙනා. මේ කණු හතරේ ලනු කැලි හතරක් තිබුණොත් මේක ලනු එහා එකට ඒක ලනු මේකට මේක ලනු මේකට මෙහෙම ගැට ගලවුවොත් මැද දැලක් බැඳලා තියෙන්නේ. ඒ වගේ දැකපු දේ හිතන එකට හිතන දේ දැකපු එකට ඒ දෙක අහන එකට දැකපු එකට ගඳ සුවඳ දැකපු එකට රස විඳපු එක අහපු එකට මෙහෙම ආයතන ටික ගැට ගෙවුවාම තෘෂ්ණා නැමැති දැල බැඳලා තියෙන්නේ මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. මේ කන්නේ ලනු කැල්ලේ ඒ කන්නේම ගැට ගැහුවොත් මේ කන්නේ ලනු කැල්ලේ ඒ කන්නේම ගැට ගැහුවොත් දැල ලෙහිලා තියෙන්නේ. දැලක් බැඳෙන්නත් දැලක් ලෙහෙන්නත් මුකුත් කරන්න ඕනේ ඉබේම මැද දැල බැඳෙනවද ලෙහෙනවද කියන එක තියෙන්නේ මේ සංයෝජන ලනු කැල්ල ගැට ගන්න කොතනද කියන එක මත. ඒ වගේ මේ ආයතන ටික එකින් එකට ගැට ගන්නට ලෝකයේ හැදෙන හැටි ඒ ආයතන නිසා හටගත්ත දේ ඒ ආයතනෙ නිරුද්ධ වෙනවා කියලා දකින ලෝකයේ ලෙහෙන නිරුද්ධ වෙන හැටි සිදුවෙනවා. ඉතින් ලෝක නිරෝධය සඳහා අමුතු දෙයක් වෙන්නේ නැහැ. මේ ආයතන ටික ඇත්ත දකින්න එක විතරයි තියෙන්නේ. ඒ ඇත්ත දකින්න අපේ මනසේ අද ඉඩ නැහැ. මොකද ආශ්‍රව නිසා. ඔය ඇත්ත නොදැක අවිද්‍යාව නිසා ඇති කරගත්ත බැඳීම් වැඩි. දැන් ආශ්‍රව නිසා ඇත්ත කියන්නේ. ඇත්ත නොපෙනෙන නිසා ආශ්‍රව බැඳීම් ඇති වෙනවා. බැඳීම් නිසා දැන් ඇත්ත පේන්නේ. ඒ නිසා අපිට වෙනවා ඇත්ත දැකලා මේ ආශ්‍රව දුරු කරගන්න. ආශ්‍රව අඩු කරලා ඇත්ත දකින්න. එහෙනම් මාර්ගයේදී මේ සිහිය නුවණ භාවිතා කරගෙන කෙලෙස් අඩු කරගන්නේ මෙන්න මේ ඇත්ත දකින්නයි. එතෙන් ඇත්ත දකින්නකොට අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ හටග උපදිලාන වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයකින් මේ ජීවිතය තියෙනකම් ජීවත් වෙයි ලෝක තමුණුත් නෙවිලා සිසිල් වෙලා මොන ලෝකෙටත් නිවීමේ පණිවිඩය කියලා දෙයි. එයා කල් ජීවත් වෙන්නෙම යන්න නිමිති නැත්නම් අද අපිට මෙතනින් නැගිට්ටම යන්න තැන් ඕන තරම් තියෙන හින්දා නේද යන්නේ. නැති වුණත් යන්න තැනක් තියෙන්නේ. ඒ වගේ අපි දීනම් හවස් වෙනකම් කුච්චර කොහේ හරි ගිහිල්ලා මෙතෙන්ට ආවම දැකපු දේ ඔක්කොම නිරුද්ධ නා. දැන් සිහි කරගන්න පුළුවන් දැකපු අහපු දේවල්. සිහි කරගන්නකොට දැකපු අහපු දේවල් සිහි කරගන්නා කවන්ට සිහියයි නා. දැකපු අහපු දේ සිහි කරන්න බැරි නෑ. මම දැකපු දේ සිහි කරගන්නවා. අහපු දේ සිහි කරගන්නවා කියනවා සිහි කරගන්නවා කියන්නේ මනෝපරිච ධම්මේ කියලා නෝනයි නා. සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධයි නා. ආපහු යාට සංයෝජන ඇති වෙන්න තනක්. දැකපු දේ සිහි කරන්න බැරි නෑ. සිහි කරනකොට සිහි කරන බවට නෝන. සිහි කරද්දි දැකපු දේ නිරුද්ධයි කියන එකටත් නෝන. ඕනම දෙයක් සිහි කරන්න පුළුවන් සිහි කළා හිතන්න කියන්න කරන්න පුළුවන් Taman ගියාම ඒක හම්බ වෙනවා කියලා එකටත් නෝන. ඒ ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. තව ඔය චිත්ත සමාධිය පිණිස පවතින කරුණු ටික කියලා දෙයි මෙතුම දන්නවා දැන් හොඳටම අහලා ඒකිට වඩන පැත්තේ සති නිමිත්ත ගැන එහෙම ඔය තව උපායන් එහෙම කියලා දෙයි කමටහන් තේරෙනවද ටික කිව්වේ තේරෙනවා ටික උත්සාහවත් වෙන්න මේක
බුදුරජාණන් වහන්සේ කියපු නිසාවත් තව කවුරුත් කියන නිසාවත් නෙමෙයි. ඕගොල්ලන්ටම මොනතරම්ම මේක ඇත්තද කියන එක තේරෙයි. අපේ ජීවිතේ දුක ගලාගෙන නිකන් නෙමෙයි මේ වගේ මොඩකම කරා නේද කියන එක ඕගොල්ලන්ටම අස්පනා පිටම තේරෙයි ටිකක් දවස් ඔයගොල්ලෝ බලු. අපි මෙච්චර මොඩයි නේද කියන එක තේරෙයි ඕගොල්ලන්ට ටිකක් දවස් බලු. මේක මොකද මේක පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ. නෝ නැත්තම් විසින් තම තමන් කෙරෙහිලා දතිතු ධර්මය. තම තමන් තුලින්මයි පිරින්නේ මේ ධර්මය. අනාත්ම හැමදාම අනාත්මයි ආත්මයක් නැහැ කියන එක ගැන හිතනකොට දැන් අපේ ශරීරයේ කන බොන ආහාර වලින් හැදලා තියෙන ඒකට ඒ දේවල් වලට ආත්මයක් නැති නිසා ආත්ම දෙයක් හැදෙන්නේ නැහැ කියන එක ගැන හිතන්න පුළුවන් ඒක හොඳට තේරුම් යනවා. දැන් කන නැති දෙයක් ගත්තොත් ඒකත් අනාත්මයි කියන එකත් පැහැදිලි වෙනවා. නමුත් අපිට විඥානයක් තියෙන නිසා ඒ කියන්නේ ශරීරයට අමතරව අපිට යමක් අපේ හිතනවා කියන එක එතන පොඩි සත්‍යයක් සාගත බව කියලා ඒක නිසා මේකේ ආත්ම ස්වභාවය එනවාද කියලා ඒක ගැන ඒක පැටලුම් අරගන්න හිතන්න ඕනේ කොහොමද කියලා බලන්න. අනාත්මයි කියලා කියන්නේ තමා බුදුරජාණන් වහන්සේ තමාගෙන වේ කියන්නේ එක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් තමාගෙන තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. සත්‍යකින් අහන්න පිළිසාර රජුරවන්ට මේ රට අයිතිනේ. ඒ මොකද අයිතිය කියන්නේ තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන්. තමන්ට කැමති කෙනෙක් රටෙන් රට ගන්න පුළුවන් කෙනෙක් කැමති කෙනෙක් රටෙන් නිරපන්න පුළුවන්. මොකද රජුරන් රටේ. ඒ වගේ ඔබට පුළුවන් ඔබේ කය වශයෙන් තබා ගන්න. මගේ කෙසි දෙන්න එපා. ඔබතුමී කෙසි දෙනවට කැමතිද? එහෙනම් කයත් ඔබතුමීගේ නම් ඔබතුමී කෙසි දෙනවට කැමති නැත්නම් ඇයි කෙස් පැහෙන්නේ නැති විදිහට තියාගන්න බැරි? ඔබතුමී හැමලලි වැටෙනවට වයසට යනවට කැමතිද? කයත් ඔබතුමීගේ නම් ඒ කියන්නේ ආත්මය නම් මගේ නම් මම කියන්නේ වයසට යන්න කැමති නැත්නම් ඇයි වයසට යන්නේ? ඒකෙන් තියෙන එහෙනම් මට අයිති නැහැ. ඇස් නොපෙනෙනවට කැමතිද? නැහැ. ඇස් නොපෙනේ දුර්වල වෙනවට පෙනීම දුර්වල වෙනවට කැමතිත් නැත්නම් එහෙනම් මගේ නෑ. ඉතින් ඇයි මට ඕනේ ඉතින් තියාගන්න බැරි? එහෙනම් ඒක මගේ කියන වචන කිව්වට මට අයිති නෑ කියන ධර්මතාවයක් තියෙනවා කියන එක තියෙනව නේද? අන්න එහෙම බුදුරජාණන් වහන්සේ කියලා පෙන්නේ මේක තමාගේ නෙවෙයි කියන්නේ තමාගේ නම් තමන්ට කැමති විදිහට තියාගන්න පුළුවන්. තමන් ලෙඩ වෙනවට කැමති නැත්තම්, මොහල් වෙනවට කැමති නැත්තම්, මරණයට පත් වෙනවට කැමති නැත්තම්, අතපය බලංගු නැති වෙනවට, පිනිමු දුර්වල වෙනවට, කන් ඇහෙන්නේ නැති වෙනවට, කෙස් ඉදින්නේ හැම කල්ලි වැටෙන්නේ වට කැමති නැත්තම්. නමුත් ඒක වෙනවා. එහෙනම් ඒකෙන් කියනවා මේක නා තමාගේ නෙමෙයි තමාගේ වශයෙන් තියාගන්න බෑ කියලා. ඒ වගේ කස වේදනාව තමන්ගේ කියලා හිතනවා නම් මට කැමති වේදනාව කැමති වෙලාවක ගත්ත හැකිද? ගන්න බෑ. ඒ ස්පර්ශය වුණොත් මේ වේදනාව ඇති වෙනවා මිසක ඇහැට යම් මට්ටමේ රූපයක් දැක්කම එන ආස්වාදය හිතලා ගත්ත හැකිද? බෑ. ඒ විදිහේ රූපයක් දැක්කුත් ඒ වේදනාව වෙනවා මිසක ඉතින් මගේ නම් ඕනෝ වේදනාවක් ඕනෝ වෙලාවක කැමති මට්ටමට උපදවා ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ ස්පර්ශය නිසා වේදනාව උපදිනවා නම් මට ඕන හිතුණ වමනාව තිබුණත් හිතුණත් ඒ වේදනාව මේ විදිහට උපදවා ගන්න බැයි නම් ඒකෙන් කියන ඒ වේදනාව මගේ නෙමෙයි කියන්නේ. සංඥා වෙනවා රූප සංඥා ශබ්ද සංඥා කියලා. ඉතින් සංඥාව මගේ කියන අදහස තිබුණොත් ඕනම සංඥාවක් මට ඕන වෙලාවට උපදවා ගන්න පුළුවන්. බැ. ඉතින් එහෙම ඕනේ නම් ඔයගොල්ලෝ ලංකාවට එන්න ඕනේ. ඒ පිටරටක ඉන්නවනම් පිටරටින් තමයි මේ සංඥාව, ඒ වේදනාව, ඒ සංඥාව, ඒ ස්පර්ශ උපදවා ගන්න පුළුවන්. නමුත් මේ ආයතන වලට ස්පර්ශ වුණොත් මේ බඳු වේදනාවක්, මේ බඳු සංඥාවක් පහළ වෙන නිසාම ඒගොල්ලන්ට මේ ස්පර්ශයම හොයන්න වෙන්නේ නේද? ඒකෙන් තියෙනවා මේ වේදනා සංඥාවත් අනාත්මයි. ඉතින් විඥානයේ මගේ නම් ඕගොල්ලෝ සමහරට අකුසල සිත් හිතන්න කැමති නැහැ. ඉතින් හිත මම නම් හිත මගේ නම් මගේ ආත්මය නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන්. මේ සිත් හිතන්න එපා, හිතෙන්න එපා. මට තරහ යන්න එපා. මට රාගය ඇති වෙන්න එපා. මට මෝහය ඇති වෙන්න එපා කියලා Tamanට කැමති විදිහට තියාගන්න පුළුවන්. එහෙම තියාගන්න.
එහෙනම් ඒකෙන් කියනවා මොකද්ද? විඥානය අනාත්මයි කියලා. දැන් තමන් අකමැති වුණත් ඒක හිතෙනවා නම් ඒ විදිහ සිත් උපදිනවා නම් යම් විදිහ කුසල් සිත් උපදව ගන්න කැමති හිත එක තැනක තබා ගන්න කැමති විශ්රෙන්නේ නැති නමුත් ඉන්න බෑ. ඒකෙම තියෙන මොකද්ද? අනාත්මයි. මට ඕනේ විදිහට හිත පවත්තන්න බෑ. දැන් සති මෙච්චර දිහා ගන්න ඕනකම තියෙයි ඔයගලන්ට එකඟ කරගන්න. ඔයගලන්ට ඕනකම තිබුණාට ඉතින් ඒක හිතත් මගේ නම් මගේ ආත්මය නම් මටත් මෙහෙම ඕනේ නම් තමන්ට අයිති තමන් ඒ විදිහට තියාගන්න නැද්ද? ගෙදර බඩු මුට්ටු ටිකක් තියෙනවා නම් මට මේ බඩු මුට්ටු ටික මේ විදිහට තියාගන්න ඕනේ කියලා හිතනවා නම් ඒ විදිහට තියාගන්න නැද්ද ඔයගොල්ලෝ? තියාගන්න. එහෙනම් හිත මගේ නම් මට මේ විදිහේ දේවල් හිතෙන්නකෝ මේ විදිහයක් නම් හිතෙන්න ඕනේ ඒ විදිහට පුළුවන් නම් අන්න හිත ආත්ම. බෑ කියන එකෙන් කියන අනාත්ම. එතකොට කය වේදනා මේ ධර්මතා ටිකම ඔන්න ඔහොම තියලා බලන්න ඒකෙන් කියන මගේ වස්තුවේ පාලනය නැහැ. ස්වහගෙන දෙකපාරක් නින්දට වැටුනේ ඒකට මොකද කරන්නේ? මහාගත්ත මොහොතේ ඒ එනං ඇස අරගන්න. ඇස් වහගන්න කියන එකෙන් කියන්නේ අපිට බාහිර අනිත් අරමුණු වලට තියෙන අවධානය අඩු කරගන්න. මොකද ඇස් අරගෙන ඉනකොට සමාජයට භාවනා කරනකොට ඇහැට මොන හරි දෙයක් කියමු තක්කාල එකට හිත යන්න දෙන ඉඩ අඩු වෙනවා. නමුත් කෙනෙකුට එහෙම හිත යන්නේ නැත්තම් ඇස් දෙක වහගත්තාම නිින්ද යනවා ඇස් දෙක අරගෙන භාවනා කරලා කමන්නේ. තමයි උපමාවක් ඒක එක කමටහන්. දැන් මේ ආනාපාන සතිය හෝ පිළිකුල් භාවනාව ඔය ධාතු මනසිකාරය වගේ දෙයකට ඒව නුවණින් කරන එකක් මිසක විඥානීය දෙකෙම කරන එක නෙවෙයි. දාර ආලෝකයේ දිහා බලාගෙන හෝ ජලයේ දිහා බලාගෙන හෝ පොළොව දිහා බලාගෙන තව කියන කසින මණ්ඩල කියලා දස කසිනේ කියලා. එතකොට ඒව ගත්තාම ඒවේ නිමිත්තම හුරු කරගන්න ඕන. ඒක දිහා බලාගෙන පරිකර්ම කරනවා කියන්නේ ඒක දිහා බලාගෙන හිත යොමු කළා ඊට පස්සේ යා නැගිටලා හිතට අහකට ගියත් හිතෙන් අර නිමිත්ත හිතට ගන්න උත්සාහවත් වෙනවා. ආපහු බලනවා. ආයෙත් හිතට ගන්න ඔහොම ගිහිල්ලා යම් දවසක් මේ තියනවා වගේම හිතට නගා ගන්න. හිතෙන්ම ආලෝක නැත්තම් පටේ කියලා හිතේ කසිනේ ඊට පස්සේ වඩලා ඒකට සමවදිනවා. හිතට මේක ගන්න කාලෙට කියනවා පරිකර්ම කරනවා කියන්නේ දැන් මේ කෝප්පුණත් අපිට කරන්න පුළුවන් එක මේ විදිහට බලලා ආපහු වහකරනකොට හිතට මේ සටහන සිහි කරගන්න. ආයෙත් අපිට නම් බලලා කෝප්පි මානසිකාරයෙන් ගන්න මොකටද මේ නිමිත්තෙන් හස්නවා. ඔය විදිහට කළා ගන්න පුළුවන් අපිට. ඉතින් ඒකට ඒ වගේ කසින මණ්ඩල වඩනවා නම් තමයි එහෙන් නිමිති ගන්න. අනිත් ඒ ඔක්කොම වහන්සේ දැන් සඳහන් කරනවා රූපයක් දැකනකොට සයි රූපයයි චක්කු විඥානය කියන තුنين තමයි දකින්නේ. ඒකෙන්දී රූපේ කියන අදහස් වර්ණ සටහන ටීවී එකේ තියෙන්නේ. ටීවී එකේ පේන රූප තියෙන්නේ. දැන් ඒකේ බලන්න මිනිස්සු සත්තු ගෙවල් දොරවල් ඉදකඩම් කියලා අපි සත්තු පුද්ගල භාවයෙන් පරිහරණය කළාට ටීවී එකේ තියෙන රූපයට හිත හොඳට යොමු කරන්න. මොන වගේ රූපයක්ද තියෙන්නේ? සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයිනේ. සත්ත්ව පුද්ගල රූපද? නෑ. රාණු රිදී මුතුමැණික වස්තු තියෙද? නෑ. වර්ණ සටහන. චිත්‍රය. ටීවී එකේ පෙනෙන රූපයයි මේ හැට පෙනෙන රූපයයි සමානයි. කිසිම වෙනසක් නෑ. ටීවී එකේ පෙනෙන රූපෙ දිහත් බලාගෙන අඬන්න අපිට පුළුවන් නේ. අනේ අර ළමයා මරුණා අර මොනසයට කරපු අසාධාරණ අර මොනසයන මහ දුෂ්ටය කියා හිතෙන් තරහ ගන්නවා කැමති වෙනවා අඬනවා වැළපෙන්නේ නැද්ද? ඒ කියන්නේ රූප ටික එල්බගෙන මනෝමය රාග දේශ මොහ වශයෙන් හැතිරෙනවා. ඒකම මේ හැබැයි ලෝකේ කරන්නේ. අපි මෙතන සංයෝජනයේ බලවත් නිසා මේක ඇත්තයි අරකම චිත්‍රයක ඒකත් ඒ විලාවට අපිට ඇත්තමයි මේ වගේ. ඔයගලන්ට යම් දවසක ඕනම උපාය කියලා ටීවී එකේ තියෙන රූපේ ඇත්තටම හිත තියලා බලන සත්පුද්ගල භාවයෙන් තොරයිනේ.
ඇත්තටම රූපෙට හිත තියන්න පුළුවන් දවසක් ආවොත් ඕගලන්ට හිතට ඕගලන්ගේ සත්පුද්ගල භාවයේ හැඟීම් දශමයක්වත් එන්නේ නැති විදියට ඒ රූපය ඇත්තම ඒ ඇත්තටම හිත තියන්න පුළුවන් නම් ඒ රූප ටිකේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම නැකිලා ඕගලන්ට මේ රූප ටිකෙත් ඒ විදිහටම වෙනවා ඕගලන්ට මේ කාම ලෝකේ සංයෝජනේ අතහැරෙනවා ඕගලන්ගේ ටීවී එකේ තියෙන රූපෙට සතුටු වෙන තාක් දුක් වෙන තාක් පුද්ගලෙක් වෙන තාක් මේ ලෝකෙත් රූප ටිකේ පුද්ගලෙක් මේ අපිට සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙන්නේ මේ පෙනෙන රූප ටික අරගෙන අපි සත්‍ය පුද්ගල භාවයේ ආරෝපණය කරගත්ත මානසිකව ඇසුරු කරන නිසා මිසක රූප ටික පැත්තේ සත්‍ය පුද්ගලෙකින් නිසා නෙමෙයි ඒකයි මේ යථාර්ථය පෙන්නේ කන බොන ආහාරයෙන් හැදුන සතර මහා ධාතු වර්ණ සටහනක් අනාත්මයි කියලා පෙන්වන්නේ ඈ ටීවී එකේ තියෙන රූපයට පෙන්වනවා වගේ ඔය ගත්තාම ස්ක්‍රීන් එක ගත්තාම වීඩියෝ එකකින් එහා පැත්ත ගත්තාම කන්ඩෙන්සර් කියයි ට්‍රාන්සිස්ටර් කියයි රෙසිස්ටන්ස් කියයි ඔය වගේ වයර් කැලි ටිකක් ඔය වගේ කැලි බෙල්ල ටිකක් තියෙයි ඊට පස්සේ ඔය වගේ රූපයක්වත් ඒකේ නැහැ ආතින් චුද්ධ තරංග ටිකක් එයි ඇවිල්ලා ඒ හදලා තියෙන උපකරණය හරහා අපේ රූපයක් පේනවා කියන තැන ඩොට් රාශියක් තියෙන්නේ ඒ වගේම සිද්ධියක් තමයි මෙතනත් තියෙන්නේ ඔබ අන්තර දිත්තේ ගන්න තින්තරේ මේක පැහැදිලි කරනවා ඇහැට වර්ණ සටහනකට එහා යථාර්ථය කිසිම ඒක මම අර හැමදාම කියන්නේ මේ ලෝකේ යථාර්ථය ගත්තාම අනිමිත්ත ශුන්‍යත අපනිත ලක්ෂණ ඒ කියන්නේ රාග දේශ මොහ වශයෙන් නිමිති ගන්න පුළුවන් නිමිති ටිකක් නෙමෙයි තියෙන්නේ ඒ කියන්නේ අපනිතයි කියන ප්‍රාර්ථනා කටයුතු ප්‍රාණ රිදී මුතුමැණික් වගේ වටිනා දේවල් තියෙනවා කියලා අපිට හිතෙන මේ රූපවල එහෙම නැහැ ඒ වගේම සත්පුද්ගල ආත්මීය දේවල් තියෙනවා කියලා අපිට ටීවී එකේ තියෙන රූපයක් තු සත්පුද්ගලෝ ඉන්නවද නැහැ ප්‍රාණ රිදී මුතුමැණික් තියෙනවද නැහැ නමුත් ඒක දිහා බලන අපිට හම්බ වෙන්නේ නැද්ද හම්බ වෙනවා ඒ රූපයේ අපි මිනිස්සු ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා රන් රිදී මුතුමැණික් තියෙනවා කියන අදහසින් සංඥාවෙන් අපි පරිහරණය කළාට පරිහරණය කරන රූපෙත් එහෙම තියෙනවට නෙමෙයි අපිට හම්බෙන්නේ අපි ඒව ඒ විදිහට පරිහරණය කරනවා ඒ නිසා මේ රූපය වර්ණ සටහන අත්වාද උපාදානය කියන මට රූපේ සත්‍ය කියලා මට හිතෙනවා දැන් මේ රූපේ දක්නම මට හිතෙනවා සත්‍ය කියලා එතකොට මගේ අත්වාද උපාදානය පතිත වෙලා මේ රූපේ. එතකොට මේ කෙනෙක් කියලා හිතනකොට මම දන්නවා මේ මගේ අත්වාද උපාදානය පතිත වෙනවා. උතනත් එහෙමයි. දැන් මේ රූපේ දකිනකොට කෙනෙක් පුද්ගලයේ සත්‍යයක් කියන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ. උතන අත්වාද උපාදානය මේ රූපෙට පතිත වුණාම උතෙන්ට තේරෙන්නේ මොකද්ද? පුද්ගලයේ. ටීවී එකේ තියෙන වර්ණ සටහන රූපේ මගේ අත්වාද උපාදානය ඒකට පතිත වුණාම ඒ කෙනෙක් වගේ දැන් සම්මත අපි දැනගෙන අපේ විඥානේ සංපත්තලා කියන දේවල් අනුව කරන හඳුනාගන්නේ නෑ ආශ්‍රව කියලා කියන්නේ සංපත්තලා නෙමෙයි ඒ විලාවට මේ පෙනෙනකොටම අර පෙර ඇසුර සිහි කළා දැන් කොහොමද තියනවනේ මේ දකිනකොට මේක ඉස්සෙල්ලා මේකට අපි කෝප්පේ කිව්වනම් ඒ හුරුටක් ගාලා සිහි වෙනවා එතකොට ඇත්තටම වෙන්නේ පෙනෙනදී මගේ ඇසුර සිහි කරගන්න උපකාරයක් වෙලා මිසක මම කෝප්පේ කියලා සිහි කරගත්ත දෙයක් ගාලා දැනගෙන තියෙනවා මිසක මේ සිද්ධිය දැනගත්ත නෙමෙයි. තේරුණා? දැන් අපි මේකට කෝප්පේ කියන. ඒවල මොකක්ද මොකක් කියනවද මන්ද ඉංග්‍රීසියෙන් කප් කියනවා. බෝල් කියනවා. තව භාෂාවකින් කෙනෙක් හිටියොත් දකින්නකොටම කෙනාගේ මට්ටමේ සිහි කරගන්න ඕනේ. දකින්න එක එකමදී දෙමළ කෙනා යාගේ මට්ටමේ සිහි කරගන්නවා අපි කෝප්පේ කියලා සිහි කරගන්නවා අනිත් කෙනා බලන්න දකින්න දේ එකම නම් හතර දෙනාගේ දැන ගැනීම ඒ හතර ආකාරයක් වුණා. ඒ කියන්නේ කෙනා මේකට හිතපු ආකාරයටම අපෝ සිහි කරගෙන තියෙනවා කියන එක කියනවනේ. ඒ රූපේ පණයති බව කියන එක එතෙන් කොහොමද ගන්නවා? ඒ කිව්වේ يعني පණයති රූපයක් කියන එක අපි ඒක තමයි. ඒ හින්දා තමයි මේ සංයෝජන වල නානත්වයක් තියෙන්නේ. අත්වාද උපාදානය කියන එක යෙදෙන්නේ මේ සවිඥානික අරමුණක විතරයි. කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක්. එතකොට ditthi උපාදානය අත්වාද උපාදානය කියන එක යෙදෙන්නේ ඔය සවිඥානික අරමුණ එක්ක.
කාම උපාදානය කියන එක සවිඥානිකෙත් අවිඥානිකෙත් තියෙනවා. ආස්ව උපාදාන කියන ඒවා නානත්වයකට තියෙන එක. දැන් මේ රූපයක් ගත්තට අපිට කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. මේ රූපය ගත්තොත් කෙනෙක් කියලා හිතනවා. මොකද මේ කයේ සවිඥානික භව එක්ක ඉරියව් පවත්වනකම තියෙන හැටි. අපිට මෙතන තියෙන නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය තේරුණා නම් ඒක අතහැරෙනවා. ඒ කියන්නේ දැන් මේ කයට විඥානයක් දැසගත්තා කියලා. කය සවිඥානික වුණා කියලා. හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්කම තිබුණා කියලා පුදුලික කනවන්න බෑ. ඒ කයට හිත දැසගත්තට පස්සේ ඒ අරමුණක් හිතනවා, හිතන දෙයට කියනවා, කියන දේ කරනවා කියන එක ධර්මතාවය. අපි නිකන් ගත්තොත් වර්තමාන හුබුරු ඉන්නවා. වචනට වචන දෙන්න. පොඩ්ලේකට කියලා මම කාඩ් එක ගන්නවා. මේක දුන්නා. එයා ඒක බලලා අපි කෙනෙක් සිලෙක්ට් කරලා දෙන එක අරගෙන ගෙනත් දෙයි අපිට. හරිද? අපි මොන හරි දෙයක් කිව්වොත් ඒකට වචනෙත් කියයි. අපි පෙන්නුවොත් ඒක ගෙනත් දෙයි. අපි තේකක් කිව්වොත් තේක කියන වචන විතරයි කියන්නේ. සීනි ටික දාලා කෝප්පය අරගෙන ඒක ඔක්කොම හිතලානේ කරන්නේ. කළා ගෙනත් දෙයි. හිතින් කියින් කිරින් එතන කෙරුවා කියලා පුද්ගලික නෙවෙයි හැකේද? පුද්ගලික නෑ කියලා හිතන්න කියන්න කරන්න බැයිද? පුළුවන්. හරි. ඔය එක්කින තවරුබෝ කෙනෙක් මරුණොත් අරයට දුකෙයි දා මං එක්ක ඉන්න කෙනා මරුණා කියලා. කවුරු හරි ගන්නොත් ලැජ්ජ හිතේද? කනගාටුවක් හිතේද? ලැජ්ජ හිතෙන, කනගාටු වෙන, දුක හිතෙන ටික නෑ. හැබැයි වැඩ ගන්නවානේ. අපේ ජීවිතේට ලැජ්ජ හිතෙන, දුක හිතෙන වැඩ කරන ටික තමයි පුද්ගලයාට මගේ අම්මා මරනවා, තාත්තා මරනවා, දුව පුතා මරනවා කියලා ඔය ටික කෙලස් ටිකත් එක්ක පුද්ගල භාවයකින් තියෙනවා. ඒක අයිති නෑ මේ කය සවිඥානික වෙලා යන්න එන්න පුළුවන්, හිතන්න කියන්න කරන්න පුළුවන් ටිකට. මේ පුද්ගල හැඟීම අර යන්න එන්න පුළුවන්, හිතන්න කියන්න කරන්න පුළුවන් ටිකට බැහැලුවහම පුද්ගලයා එනවා කියනවා කරනවා වගේ තේරෙනවා. මේ දෙක. රහතන් වහන්සේ නමකට කය සවිඥානිකයි, අතුපය වැඩ කරනවා, හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. අර රූපෝ යන්ත්‍රය වගේ තමයි ලැජ්ජ හිතෙනවා, අහවලා නරුණා, අහවල් දෙය දෙන්න කියලා එහෙම දුක හිතන එක. රූපෝ යන්ත්‍රයේ රහතන් වහන්සේගේ වෙනසක් තියෙන්නේ මොකද්ද? මෙතන සංවේදීකම තියෙනවා, අරමුණු විඳින්න පුළුවන්කම තියෙනවා. අතන අරමුණු විඳිනකම නැහැ. එච්චරයි වෙනස. අරමුණු බාහිර නොගන්නා කම, පුද්ගල භාවයෙන් දුක් විඳිනකම. අනේ මම තව ටිකකින් ලෙඩ වෙයිද, මහලු වෙයිද, මැරෙයිද කියලා රූපෝ හිතනවා. එහෙම එකක්. ඒ වගේ තමයි අර ජීවිත මේ කය සවිඥානික වෙලා කයක් දන්නවා, කය ගැනත් නෝනයි. කය අසුර කරගෙන පවතුන හිත නිසා කුණු වෙන රක් වෙන්නේ නැහැ කියනත් නෝනයි. හිතින් හිතලා හිතන්න කියන්න කරන්න පුළුවන්. හැබැයි මේ එක අරමුණක් අරන් දියවත් පුද්ගල භාවයකින් බාර ගන්නකම හෝ දකින්නකම හෝ දුක් විඳිනකම නැහැ. යහෝත් සිදෙනකම විඳි. අතන විඳිනකම නැහැ. එච්චරයි වෙන්නේ. එහෙනම් මේ පුද්ගල භාවය මේ නාම රූප දෙකේ පැවැත්මට බහලන්න දෙපා. රහත් තුන නාම රූප දෙකේ පැවැත්ම තියෙනවා. අච්චෙජ්ජි තණ්හං ඉද නාම රූප, මේ නාම රූප දෙකේ පුද්ගල භාවයකින් ඇති කරගත්තු තණ්හාවයි හින්දින්න තියෙන අපිට. මම කියලා අද මම ලෙඩ අපි කියමු දැන් අපි රුවාතයක් ගිය කාට හරි අපි ලැජ්ජ හිතේ. ධර්මතාවය කවුද ලැජ්ජ හිතෙන කෙනෙක්? මේ හිතවත්, කයවත් නැත්නම් මේ නාම රූප දෙකෙන් එකක්වත් අයිති නැහැ. දැන් රූප කෙනෙකුට ඔය ලැජ්ජාව වෙනවද? නෑ. නමුත් මේ වගේම කය සවිඥානිකයි. අන්නේ පුද්ගලයා යයින් කරන්න කියන්නේ. මේ දර්ශනයෙන් අයින් වෙන්නේ දකින්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි, දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි, හම් වෙච්ච දා හිතින් කින් කරනවා කියන තැනකින් රොබෝට් එහෙම තමයි. දකින්න ඉස්සෙල්ලා තිබෙත් නෑ, දැක්කන් පස්සේ තියෙන්නේ හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරන ශනික. ඉස්සරහට ස්කෑන් වෙලා එන අරමුණත් එක්ක ගැටෙනවා මිසක යා හිතනවා අපිට වගේ තියනවා කියන හැඟීම හින්දා ගිහිල්ලා ඊට පස්සේ තියනවා කියන හැඟීමකින් එයා කටයුතු කරනවද? නෑ. නමුත් එයාට කටයුතු කරන්න බැයිද? පොට්ලේ වැඩ කටයුතු කරන්නේ නැති වෙයිද? කර්මාන්තවල වැඩ කටයුතු කරන්නේ නැද්ද? කරනවා. එතන හම්බ වෙන අරමුණත් එක්ක ශනිකව ගනුදෙනු කර ජීවත් වෙන්න එයාට පුළුවන් නම් මෙතනත් ඒ වගේම විද්‍යුතය කරා තමයි. වෝල්ට් 40ක කරන්ට් එකක් තියෙන මේ ශරීරේ හැම වෙලේම.
ටික තමයි කියන්නේ. අපිට සාමාන්‍යයෙන් මට මේ අපිට මූලික කරුණු තේරුම් ගන්න උත්සාහ කරන කාලෙදි විශ්වවටලෙවිලා රූපය කියන වචනේ පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ ලෝකෙදී අපි මේ දේශප්‍රිය මේ කාය නිමිත්ත දැක්ක ගමන් කෙනෙක් Taman තුල දේශප්‍රිය කියලා දන්න කෙනෙක් දේශප්‍රිය කියලා උපද්දව ගන්නවා. ඉතින් අපිට ඉස්සෙල්ලාම රූපෙ තිබුණේ මෙතන. මේකට අපි මේ කාය තමයි රූපේ කියන්නේ. කාය තමයි රූපේ කියාගෙන ඉන්නේ. දැන් දහමේ රූපේ කියලා අධීර ගණනාවක් විස්තර කරනවා. බාහිර අරමුණේ ඉඳලා ඒ කියන්නේ මහ භූත රූපය බාහිර අරමුණ මත තියෙන පතිත කරලා බලන රූපේ ඉඳලා කෙනෙක් රූප වේදනා සංඥා සංකාර කරලා අඳුන ගන්න තැන දක්වා වූ මේ අඳුනා ගැනීම දක්වා අතර තියෙන රූපයේ මේ අර කොටසෙන් කොටස පරිණාමය වී එන එක මුළු පද්ධතියම සම්පූර්ණ රූපයක් කියලා හඳුන්වන්නේ. මට තිබිච්ච මූලිකම ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ රූපේ හඳුනනවා මේ කය අනිත්‍යයි කියලා පෙන්නන්න හැදුවට මේක අනිත්‍ය නෑ මේක දැන් මේ ටික කාලයක් හරි පවතිනවනේ. හැබැයි හමුවන රූපය කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලිලා නෑ මේ මහා භූතයයි උපාදාය රූපයයි අතර වෙනස යම් දවසක තේරුණාද එදා ඉඳන් තමයි ස්වාමීන් වහන්සේ මේ රූපය කියන වචනේ දැනට පිටවල හිතන්න පටන් ගත්තා. එතකම්ම කොච්චර කිව්වත් හිතට අර රූපය අනිත්‍යයි කියනකොට ඔය කිව්වට දැන් ඔය තියෙන්නේ දැන් මේ මටත් බැලුවාම උදෙත් බැලුවා කන්නඩි දැනුත් පේනවා. දැන් කියලා බැලුවත් පේනවනේ ස්වාමීන් වහන්සේ. පේනුනාම තියෙනවාම කියන තැනට කියනවා. හැබැයි පස්සේ ටික කාලයක් ගියාම තමයි තේරෙන්නේ මේ වහන්සේලා අරමුණු කළ මේ දේශන මේ නම තියලා කියන්නේ මේ තමන්ට හම්බ වෙන තමන්ගේ කෝණයෙන් තමන්ට හම්බ වෙන අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ දවසක වහන්සේ අර දික්තියන රූපය ටීවී එකේදී හම්බුනේ අපිට මේ උපාදාය රූපය. ඒකේ තමයි අපිට අනිත්‍යයි කියලා කියන්නේ. අනිත්‍ය කියලා බලන්න. මම මේ අරගෙන බ්‍රිජ් කරන්නේ මේ පොඩ්ඩක් මම කළේ මේ අර දැන් මෙතන මේ රූපේ පතිත වෙලා තියෙන මහ භූත ටික විපරණාම වෙනකොට මේ උපාදාය රූපයත් වෙනස් වෙනවා. මේ උපාදාය රූපයට කිසි වෙලාවක වෙනස් වෙන්න බෑ. ඒක පසිත වෙලා තියෙන මහ භූත ටික වෙනස් වෙනකොට තමයි මේකේ විපරණාම කියන්නේ. චිත්‍රයේ ඇහැට පේනවා අල්ලන්න බෑ. බිත්තිය අල්ලන්න පුළුවන් පේන්නේ. ඒ වගේ කය පේන්නේ අල්ලන්න පුළුවන්. රූපය පේනවා අල්ලන්න බෑ. ඉතින් ඕනෙම තමයි ගන්න. මම ඒක පෙන්නන්න තමයි අර වතුරකට අපේ ඡායාව කොටුම් කියන එක එහෙම කියන්නේ. වතුරේ ඡායාවක් වතුර අපේ ඡායාව වතුර පතිත වෙලා තියෙනවා පේනවා. අල්ලන්නට දැම්මුත් අත හැපෙන්නේ වතුරේ මිසක ඡායාවක. එතකොට අපිට ඡායාව පේනවා අල්ලන්න බෑ. අල්ලන එක අල්ලන්න පුළුවන් පේන්නේ. ඡායාව පේන්නේ. ටික රූපේ පේන තැනක අපේ ජලයට වඩා හිත මේ යොමු වෙලා තියෙන රූපෙටනේ. ඒ කියන්නේ ජලය නෙමෙයි. ඇත්තටම කණ්ණාඩියකට හරි ජලයකට හරි ගිහලා ඕගොල්ලෝ හරියට මුණ බලන ජලය පේන්නේ. හරියට මුණ බලන කණ්ණාඩිය පේන්නේ. ඕගොල්ලෝ වීදුරුව බලන ඕගොල්ලන්ට මුණ පේන්නේ. කණ්ණාඩිය ගාවට ගිහලා ඕන බලන්න. ඕගොල්ලෝ හිතනවා නම් මුණ බැලුවොත් කණ්ණාඩි වීදුරුව පේන්නේ. ඕගොල්ලෝ මුණ වැටලා තියෙද්දි වීදුරුවට හිත තබන්න. ඕගොල්ලන්ට මුණ පේන්නේ. ජලයට වැටලා තියෙන ඡායාවදී ඡායාවට හිත තියෙන ඕගොල්ලෝ ජලය පේන්නේ. ජලයට හිත තිබුත් ඡායාව පේන්නේ. ජලයේදී වඩා පාවිච්චි උන්ට අර ඡායාව මඩ පමණට පේන්නේ. කන්නඩි ටිකක් අර කට්ටක් ගාලා මාරු වෙලා අරක අල්ලලා දෙනවා. ජලයේදී නම් හොඳටම ජලයේ දිහා හිත යොමු කරගුවාම රූපේ හිතෙන් රූපයක් අහුවෙන්නේ නැතිව. අරකෙත් එහෙම උත මම කළා තියෙන්නේ. කල්ලාදී ගාවට ගියාම සමහර අවස්ථාවල ඡායාවට හිත තියන බලනවා සමහර වෙලාවට හොඳටම ඒක දක්ෂ වෙන්න ඕනේ. මොකද සජීවීකරණකම වැඩි හොඳට වුමනාවේ වීදුරුවට හිත තිබ්බහම කන්නඩිය කියන්නේ. මේ රූප පේන්නේ ඡායාව. වීදුරුවම විතරයි පේන්නේ. අනේ මහා භූතයේ උපාදාය රූපයේ තේරෙන පටන් ගන්න ස්වාමීන් වහන්සේ. ඒ ඔය අර හරිම පහසුයි ඒක පෙනෙන තේරෙන මට්ටමට අපේ බර අඩු කරන්නයි ඔය කායගත ප්‍රතිශතය අවශ්‍යයි.
ඒ අපි කොච්චර කිව්වත් ඔබතුමාට ඒ තේරෙන්නේ නැති පවුලදී තේරුනේ පස්සේ තේරුණා කියන්නේ ඒ තමයි කෙලෙස් ටික ටික කරපු උපාය නිසා මනසේ බර අඩු වෙලා තිබුණේ හින්දායි. නැත්තම් මේ අපි මේ පංච උපාදානස්කන්ධය කියලා මේ ශරීරයෙන් පෙන්න තමයි සමාහය තියෙන්නේ. මේ මම කියලා මේ කය කියලා. අපි රූප කිව්වහම ඔක්කොම දකින්නේ මේ ඔක්කොම රූප කියලා. මම කියන්නේ එහෙම දකිනකොටම බරත් කිලෝ මෙච්චරයි කියලා කියන්න පුළුවන් ඈ උණුසුම සීතල ඝනකම උස්නේ බර ඔක්කොම එහෙන් කියන්න පුළුවන් නේ අපිට කොච්චර ඒක විද්‍යාවක් නෝතෝනාතර දකින්න දෙයක් මෙහිම අර කැමරාවක වෙනවා වගේ හැට දැකලා ඒ පින්තූරේ ඒ ක්ෂණයක නැති වෙලා ආයිත් ඒකම වෙන නිසා තමයි අපි මේවා තියනවා කියලා අපි හිතන්නේ අපිට සිනනවත් එක්කම ඒක සමගාමීව උපදින මනසක් වෙන්නේ මනෝමය තමයි අපිට පුළුවන්. මනසෙන් ආවෝ අනිත් පැත්තට හිතනවා අර දැක්ක දේ තමයි කියලා. මනෝමය එකට හිතනවා මේක කියලා. ඒකට හිතේ ඒක චක්‍රයක් වගේ යනවා ඒක කැඩුණා. අපේ සංයෝජන එක තමයි. එහෙන් දැක්කත් එතන හිතෙන් හිතුවොත් අපේ සංයෝජනෙන් අපි එක තැනකින් ඒක. මෙතන ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙන සිද්ධිය හසු වෙනවා. එහෙන් දැක්කත් කියන්නේ මේ නිමිති අරගෙන ආදේශයක් සම්පූර්ණය කියලා සිද්ධ ඊට හිතට මේ රූපේ සිහි කරගත්තොත් අපි දේශප්‍රිය මහත්කයා කියන තැන සංයෝජනයෙන් අපි අසුරු කරනවා මිසක ස්කන්ධ ටිකේ ඇත්තට හිත බැසගන්නේ අපි. ඒකයි වෙන්නේ. අර ස්කන්ධ ටිකේ හඳුනගෙන ඒකට ප්‍රතිහාන්දි කරන එතකොට ඒක එක්ක අර කෙලෙස් වශයෙන් කරන ගනුදෙනුවට ඉඳන්නේ. සංයෝජනෙ ඉඳන්නේ. මේ දේශප්‍රිය මහත්කනේ කියලා අසුරු කරන හොරුවට ඉඳන්නේ. මේක ඇහැට හෝ හිතට හෝ සිහි වෙන වාරයක් ගන්න පෙන්වන්නේ නැති වුනහම ඇහෙන් දැක්කත් හිතෙන් හිතුවද අසුරු කරන සංයෝජන ඒකයි. ඒකයි මහා භූත ඇතුලේ කරන්න දෙතුන් ගස් දේවල් අපි හිත ඇතුලේ කරනවා. හිතට කරන්න දෙන්නේ. අපි ඒ කියන්නේ සමහර ඒක ඇක්චුලි ලෝකයක් හදලා තියෙනවා. දැන් අපි කවුරුවත් විශ්වාස කරන්නේ කියන්නේ මම කියන්නේ අපි හිතගෙන ඉන්න තැන කවදාවත් අපිට පේන්නේ නැහැ. ඇයි අපි කකුල් දෙකට වෙහිලානේ? එතකොට අපිට පේන තැනක අපි ඉඳලා නැහැ. අපිට මේ වටේටව මේ ඔක්කොම පේන්නේ එතන අපි ඉන්නේ නැහැ. ඉන්න තැන පේන්නේ නැහැ. ඇත්ත ඒක. එතකොට කවදාවත්ම අපි හිතපු තැන දැකලා නැහැ. අපි දැකපු තැන හිතලා ඉඳලා නැහැ. එතකොට තමයි දුකේ අවසානය. පණවන්න බැරි ওই දර්ශනයට ආවම. ඉන්න තැන පේනකම්ම. දැන් ඕගොල්ලන්ගෙන් අහුවොත් ඕගොල්ලෝ අවුරුදු දෙකකින් කොහෙද හිටියේ කියලා අහුවොත්. ඕගොල්ලෝ හිටියේ කියලා පෙන්වන්න දෙන්නේ කොහෙද මේ වට පිටාව. ආවල් ස්වාමීනාසේගේ කුටියගාවයි අපි හිටියේ කියලා මම හිටියේ කියලා තමන් හිටියේ කියලා පෙන්වන්නේ මෙහෙ වට පිටාව. මොකද පෙනෙන දේ තුල තමන් ඉන්නේ. තමන් ඉන්න තැන තමන්ට පෙනුන නිසා. සහතන් වහන්සේ කියන්නේ පෙනෙන දේ තුල තමන් නෑ. බාහිර යම් වෙලාවක දකින්න දේ උඩ දැකීමක් පමණක් වුණොත් එකල්ලි දකින්න දේ තුල ඔබ නෑ. දකින්න දේ තුල ඔබ නැත්තම් ඔබ එක්ක දකින්න දේ නෑ. ඔබ දකින්න දේ එක්කත් නැත්තම් දකින්න දේ ඔබ එක්කත් නැත්තම් එකල්ලි බාහිර ඔබ මෙලොව නෙමෙයි. ඔබ පරලොවත් නෙමෙයි. ඔබ මෙලොව පරලොව දෙයතරත් නෙමෙයි. බාහිර දුකේ අවසානය මේකයි. අපි මේ පෙනෙන ටිකේ ඉන්නකන් ඉන්න තැන පෙනෙනකන් සතර යන්න. අපි හිතපු තැන පෙන්නලා නැහැ, පෙනෙන තැන කිඳලා නැත්නම් මේ මමයි කියලා පනවන්න තරක් නැහැ. ඒ ඥාන දර්ශයට එන්නේ ඔන්න ඔය. ඇත්තටම අදලාසෙදි මේ මමයි කියලා පනවන්න පුළුවන් අල්ලන මේ කය අපි දැකලා නැහැ. අපි ජීවත් වෙන්නේ මනෝමය කයක මනෝමය කියන උපාදාය රූපකින් රූපයක් විතරයි අපිට හැද තියෙන නිමිති. කියන්නේ දැකපු නිමිත්තක් තියෙන ඇහැට සංදර්ශන තියෙන රූපායතන විතර. මේ මමයි කියලා සිහි කරගන්න පුළුවන් ඇහෙන් දැකපු එකක් මිසක වෙන දෙයක් සිහි කරගන්න තියෙන්නේ. අපි තමයි උපාදාය රූපේ තමයි මම කියලා. නමුත් අපිට පිළිගන්නේ අපි අර දැකපු දේ සිහි කරගෙන මහ භූත රූප ස්පර්ශයට ගැට ගන්නවා මේ මටයි මේක වෙන්නේ කියලා. මනෝමෙන් තමයි හදන්නේ. කියන්නේ ඒ සමහරවිට අපි
මනසින් දකින්න බෑ. දැක්ක හැකි නුවණින් අර අපි පඨවි ආපෝ තේජෝ වායු කියලා බලන්න. කිසි වෙලාවක මනසින් දකින්න දකින්න වර්ණ සටහන උපාදාය රූපයක් විතරම. සම්නිදස්සන සප්පටික එකම රූපයයි තියෙන රූප ආයතන. කිසි වෙලාවක කය කියන එක පෙන්වන්නේ මොකද්ද? අනිදස්සන. කවදාවත් දැක්කේ නැහැ. නිදර්ශනයක් දෙන්න බෑ. දකින්න බෑ. දැක්කෙත් නැහැ, දකින්නවත් නෙමෙයි, දකින්නේද නැහැ. කවදාවත් නොදැක්ක කායයකට තමයි අපි මේ මම කියලා හිතන්නේ. ආයිදීසි අවිද්‍යාවක නෙමෙයි. එතකොට මේ ස්කන්ධ රූපය ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නැති වෙන ස්කන්ධ රූපයක්ද ඒක පවතිනද? ඒක සන්තතිය කියන එක පවතින ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත උදාරික අපි නොදැක්ක මහ භූතකයි අවකාශ ධාතු තුල රාශි වෙලා කර්ම ප්‍රත්‍ය රාශිච්ච රූපෙටියක් තියෙනවා. ඒකේ අපි ගනුදෙනු කරන්නේ එදාට අරමුණත් එක්ක නම් ඒ අරමුණ එතන නිරුද්ධ වෙනවා. නමුත් අර සම්තතියේ රූප කලාප හැදෙමින් දිරමින් ආයතනෙ පැවැත්මට ඒකට උදව් වෙනවා. ආයතන ටිකේ තමයි අපේ ලෝකෙ තියෙන්නේ. ආයතන කියන්නේ එකක් හටගෙන නිරුද්ධ වුනහම ඊගාවෙක උපදින. එකක් හටගෙන නිරුද්ධ වුනහම ඊගාවෙක. නමුත් හටගෙන නිරුද්ධ වෙන හැම එකක්ම ඇති බව තමනෝනේ සිහි කරනකොට ආයතන හයම තියෙනවා වගේ අපිට දැනෙනවා. සාමාන්‍යයෙන් අපි හිතනවා අපිට එක වෙලාවෙ දෙයක් දකින්නයි සද්දය හිමිකයි දෙකම නමුත් එක මොහොතක ඒ දෙකම වෙන්නේ නැහැ. සිත් දෙකක් උපදින්නේ නැහැ මේක. උපදින්නේ නැහැ. ගිනි පෙල්ලක් කරකවනකොට වලල්ලක් වෙනා වගේ සිද්ධියක් මේ තියෙන වේගය නිසා ආයතන ටික ඔක්කොම ඇති බව. හැබැයි ඔක්කොම ඇති බවට උනේ පුරවන්නේ මොන ආයතන? එතකොට මේ හිතේ සමාධිය තිබුණා සම්බන්ධ. ඒ කියන්නේ මේ දුරකථනයි මේ දුරකථන කොච්චර ළඟද? නමුත් මේකට කෝල්ලයක් ගත්තොත් මේකින් ගන්න කෝල් එක දුරකථන මධ්‍යස්ථානට ගිහිල්ලා ආපහු මෙතෙන්ට ඕන මිසක කිසි ළඟ මෙතෙන්ට එන්නේ නැහැ කොච්චර ළඟ නේද? ඒකගේ ඒක කොච්චර ළඟ වුණත් දැක්ක නිමිත්තර මනෝ සම්පස්සියට ගිහිල්ලාම ආය කනට එන්නේ මිසක මේ හරහා සම්බන්ධයක් නෑ. මේ දෙන්නගේ කිසිම සම්බන්ධයක් එන්නේ නෑ. මේක යන්නේක ආයතනේ හරහා මේකට යන්නේක නවත්තන්නත් පුළුවන් අරගෙන දෙන්නත් පුළුවන්. මේකෙන් එන එක අරගෙන දෙන්නත් පුළුවන් නවත්තන්නත්. මේකෙන් මේකට කිසිම වෙලාවක සම්බන්ධය තිබුණා නම් දුරකථන මධ්‍යස්ථානයට කිසිවක් කරන්න බැරි වෙනවා. සම්බන්ධය තමයි අපි මනසින් හදාගන්නේ. ඒ නිසා මන ආයතනයේ ආරම්භය අපි නුවණ තියාගත්තොත් මේ ආයතන වලට ඕනම දෙයක් කරන්න බැහැ. ඉතින් කැවුම් සුණාම් වෙන්නේ කියලා කැවුම් සුණු දකින්න පුළුවන් ඒක. කැවුම් දකින්නකොට සුන්දරයි කොච්චර කිව්වත් එන්නේ ඒකයි කාම ලෝකේ කාර්මුණකට තීන තණ්හාවට උපන්න ආයතන පහම හැදෙන්නේ නිසා. හැදෙන්න තියෙන හේතු තියෙන්නේ ඒ නිසා. හොඳ කරුණු කතා කරලා තමයි. එහෙනම් මේ කුසලයේ හැමදෙනාම මේ ජීවමානසෝ ජීවිතේ ප්‍රඥානිය සාක්ෂාත් කරගන්නට හේතුපනිශ්චයම වේවා කියලා ආශිර්වාද කරනවා. ඊට පස්සේ